දේශීය සිනමාවේ 60 දශකයේ අනන්‍යතාවයේ සපත කළ විශිෂ්ට ගණයේ පුරෝගාමී සිනමා වේදිකෙක් සමග අපි අද සියපත් පොකුර රැඳෙන්න සූදානම් වෙන වෙලාව. තමන්ගේ ජීවිතය තමන්ට අත්පොතක් වෙනවා වගේම ඉන්පසු බිහි වුණු සිනමා රූපී පරම්පරාව වෙනුවෙන් අත්පොතක් කේන්ද්‍රස්ථානයක් ඥාන සම්භාරයක් වීම ඔහුගේ විශේෂත්වයක්. තමන්ගේ සිනමාවට ගෙන අත්දැකීම හෙළ සිනමාවේ අනාගතය පිළිබඳ පාදම් සකස් කළ යුගයක් ඇයි මා සඳහන් කළොත් ඒ මුසාවක් නෙවෙයි. රෙදී තිර නවමු ගැන්වීමේ දඩබ්බර පරපුරක මතු සිතුවිලි ධාරියෙක්. සිනමා ෆ්‍රේම් තුළින් අධි අනාගතයට පදනම් හෙළි කළ සිනෙසිතු චින්තකයා. ආට් ඇතුලේ ගුණය බාල නොකළ පර්යේෂණ ආට් වාදියා. තිස්ස ලියන සූරිය සිනි අප්ඩේට් හි අන්තර්ගත මූලධාරයා. අපේ කතාවේ අද කතානායකයා ඔහු රෝහණ තිස්ස ලියන සූරිය. අපි ඉතාම සෙනෙහසින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඔබතුමාව මේ වැඩසටහනට එකතු කරගන්න. ඔබ ලාංකීය සිනමාවට අර අපි කතා බහේදී කෙරෙන ජනප්‍රිය සිනමාව සහ ඒ වගේම කලාත්මක සිනමාව ඉතාම හොඳින් මිශ්‍ර කරන ලද හොඳ මිශ්‍රකයෙක්. හොඳ සිනමාවේදී. මම මේ උද්ෘතය ඔබට පුද කරන්නේ නිසායි. ඒ වගේම මම හිතනවා 60 දශකයේ ඔබේ සිනමාව නිසා අපේ රටේ සිනමා කර්මාන්තයේ යම් ආකාරයක අලුත් නැම්මක් ඇති වෙච්ච වර්ෂයක් කලවක වුණා කියලා. ඒ නිසා මම කැමති ඒට ඔබෙන් පෙරවදනක් මුලින්ම ලැබෙනවා. 60 දශකයේ ඇත්ත වශයෙන්ම යම්කිසි වෙනසක් නැත්නම් පෙරලියක් අපේ සිංහල සිනමාවේ සිදු වුණා කියලා කිව්වොත් නිවැරදි. හේතුව මොකද ඒ වෙනතුරු මුල් අපි ඒ ආරම්භය ගත්තොත් සිංහල සිනමාවේ ආරම්භය 1948 පටන්ගත් අවස්ථාවේ සිංහල සිනමාව ඒ ආරම්භය ඇති වුණේ ඉන්දියාවේ. ඉතින් අපේ පිරිස ඒ වෙනකොට සිනමාව ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි වේදිකා නාට්‍ය ගැන හොඳ දැනුමක් තිබිච්ච පිරිසක්. ඉතින් එම නිසා තමයි මේ ඒ කාලේ ඒ අවධියේ ඒ කියන්නේ 40 ඒ අවධි ඒ යුගයේදී බොහොම ජනප්‍රිය වෙච්ච නාට්‍යයක් තමයි කඩවුණු පොරොන්දුව. Broken Promise. ඉතින් මේ නාට්‍ය ඒගොල්ලෝ ඉතින් කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත් ඒ නාට්‍යයෙන් සෑහෙන මුදල් ලොකු විශාල මුදලක් ඒගොල්ලන්ට හම්බ කරන්න පුළුවන්කම ලැබුණා. ඒ අනුව ඒ අය කල්පනා කළා අපි චිත්‍රපටයක් කරමු. නාට්‍ය වෙනුවෙන් අපි චිත්‍රපටයක් කරමු කියන අදහස ඇතුව තමයි මේ පිරිස ඉන්දියාවට ගියේ. ඒ අනකොට කිසිම සිනමාව පිළිබඳව චිත්‍රපටි පිළිබඳව කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඉතින් කතාවේ හැටියට කියනවා මේ ඒ නාට්‍ය පෙන්වීම සඳහා පාවිච්චි කරපු ඒ පසුබිම් තිර ඒවත් ඔක්කොම එකතු කරගෙන තමයි මේ අය නැව් නැග්ගේ කියන කතාව තමයි අපිට අහන්න ලැබුණේ ඒ කාලේ. ඉතින් මේවත් අරගෙන ඉන්දියාවට ගිහිල්ලා ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ බලාපොරොත්තු වුණේ මේක සුමානෙන් දෙකෙන් වැඩ ඉවර කරලා ආපසු ලංකාවට එන්න පුළුවන් කියලා හිතාගෙන තමයි ගියේ. නමුත් ඒ ඉන්දියාවේ අය කිව්වා නෑ මේක මේ නාට්‍යයක් වගේ නෙමෙයි මේ චිත්‍රපටයක් කරනවා නම් සෑහෙන කාලයක් ගත වෙනවා. ඉතින් ඒක නිසා මේ ඔබට සෑහෙන කාලයක් මෙහි නතර වෙන්නට ඉන්දියාවේ නතර වෙලා මේ කටයුත්ත කරන්න වෙනවා කියලා එහි හිටපු අධ්‍යක්ෂකවරු මේ අයට කිව්වා. ඉතින් මම හිතන්නේ කඩවුණු පොරොන්දුව කිරීම සඳහා ඒගොල්ලන්ට මම හිතන්නේ මාස ගාණක් 7ක් 8ක් හෝ ඊට වැඩි ගාණක් ඉන්දියාවෙම ඉඳලා මේ කටයුතු කරන්න සිද්ධ වුණා.
ඉතින් ඔබ කිව්වා වගේ 68 වෙනකොට ඒ වෙනකොට සිනමාව මං හිතන්නේ සම්පූර්ණයෙන්ම දකුණු ඉන්දියානු සම්ප්‍රදායට හැදුණු චිත්‍රපටි තමයි අපිට නරපන්නට පුළුවන්කම ලැබුණේ. ඔබ මේ පෙරවදන් සපයන්නේ 60 වෙනකොට ওই සම්ප්‍රදාය එහෙම් පිටින්ම බිඳුනා කියන කතන්දරය කියන්නේ. ඔව් 68 ඔය වකවානු වෙනකොට සම්පූර්ණයෙන්ම බිඳුනා කියලා කියන්නට පුළුවන්. එතකොට චිත්‍රපටය රූගත කළේ ලංකාවෙමයි. ඒ කියන්නේ ලංකාවේ රූගත කිරීම ආරම්භ වෙනකොට මම හිතන්නේ 60 දශකයේ තමයි අපිට පුළුවන්කම ලැබුණේ. ඒ වෙනකොට අර ඉන්දියාවට යෑම කියන්නේ චිත්‍රපටි කිරීමට ඉන්දියාවට යන එක නතර කරන්නට සිදු වුණා මේ රජයෙන් සහන්සියක් ගෙනාවා. ඉන්දියාවට යන්නේ නැතුව ලංකාවෙම ඉඳගෙන ඒ අපිට අවශ්‍ය සිංහල චිත්‍රපටි නිෂ්පාදනය කරන්න කියන ඒ ඉල්ලීම කළා ලංකා රජයෙන් ඒ අවධියේදී. එතනදී තමයි ඉන්දියාවට යෑම නතර කළා. 60 දශකයේ වෙනකොට ලංකාවේම අපේ චිත්‍රපට අපිට අවශ්‍ය චිත්‍රපට ලංකාවේදීම නිපදවන්නට අපිට අවස්ථාවක් ලැබුණා. මේ කතාව දැන් අපි මෙතෙන් සිට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හෙළ සිනමාවේ මේ භූමියේ පාද තබාගෙන ඒ ඔස්සේ ගොඩනැගිච්ච නව්‍ය සිනමා රූපී සටහන් පිළිබඳ අපි එකිනෙක තිස්සලියන සූරිය මහතාගේ නාමයෙන් ඔබට ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙනවා. එබැවින් අපි යන්න කැමති මුලින්ම එතුමා සහය අධ්‍යක්ෂකවරයා විදිහට සහාය පළ කරන සංදේශ චිත්‍රපටයේ අපිට ඇහිච්ච ඒ වගේම නරඹපු ඉතාම රම්‍ය ගීතයක් පිළිබඳ සටහනක් එකතු කරන්න. මේ ගීතය පිළිබඳ බොහෝ වටපිටාවන් තිබෙනවා. ඒ පිළිබඳ කතා කිරීමටත් වැඩිය ධර්මදාස වල්පොල සූරීන් ගායනා කරන ලද, සුනිල් සාන්තයන් තනු නිර්මාණය කරන ලද, ඒ වගේම ආර් මුතුසාමි සූරීන්ගේ සංගීතය මිශ්‍ර වෙච්ච ගීතයක් විදිහට සංදේශ චිත්‍රපටයේ අපිට ඇහුණු අතීතයක් තිබුණා. අපි දැන් උදාහරණ කොට ස්මරණය කරමින් ගායනා කරන්න අපි සුනිත් වල්පොල සහෝදරයට ආරාධනා කරමු. ඊට පස්සේ එතෙන් සිට තිස්සලියන සූරිය මහත්මයාගේ මේ 60 දශකයේ සිනමා ප්‍රවණතාවයේ ජීවිතය ටික ටික ලියන්න අපි බලාපොරොත්තු වෙනවා. කටේ කිරි සුවඳ යන්නද බැරි වුණා යුදට උපන් කුමරායයි පතල වුණා
දියුණු වෙන්න හදන මිනිස්සෙකුට ලැබුණු හොඳම පාසලක් තමයි සංදේශය කියලා මේ තිසලීන සූරිය මහත්මයා කියලා තියෙනවා. ඉතින් ඔය කියවීම ඒ විදිහට තියලා මේ ලෙස්ටර් මහත්තයා මුණ ගැසීම දක්වා කතාව හරි රස කතාවක්. නිතර හමු වෙනකොට ඔබතුමා මේක අපිට පවසලා තියෙනවා. ඒ නිසා මම කැමතියි මේ වගේ වෙලාවක කෙටියෙන් මේ පිළිබඳ සටහනක් එකතු වෙනවා. ඔව්. මේ මගේ මේ සිනමාවට විශේෂයෙන්ම මේ කලා අංශයට මගේ කැමැත්තක් ඇති වුණේ මම පාසල් යන අවදියේ ඉඳලම. ඉතින් පාසල් යන කාලේ මම ගියේ මරදාන්නේ සාන්ත ජෝසප් විදුහලට. ඒ කාලේ ඉඳලම මම පාසලේ හුඟක් ඒ කටයුතු වලට කලා කටයුතු වලට සම්බන්ධ වුණා. එහෙම ඉන්න කාලෙදී ඒ පාසල් යන අවදියේදීම තමයි මට මුණ ගැහෙනවා KW පෙරේරා කියන මේ සූරීන්. ඉතින් එතුමා ඒ අවදියේදී ගුරුවරයෙක් වශයෙන් කඩවත බියන්විල ඉංග්‍රීසි කනිෂ්ඨ විදුහලේ ගුරු මණ්ඩලේ කටයුතු කරමින් හිටියේ. ඉතින් මෙතුමා මේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන අතරවාරයේදී ගුවන් විදුලියට සම්බන්ධ වෙලා එතුමා ගුවන් විදුලි වැඩසටහනුත් කළා. විශේෂයෙන්ම වෙළඳ සේවයේ සම්පාදකවරයෙක් වශයෙන් එතුමා කටයුතු කරා. ඉතින් ඒ අවධියේදී මට පුළුවන්කමක් ලැබුණා මෙතුමාව හමු වෙන්න. මොකද අපි හිටපු ඒ ගෙවල් ළඟම වගේ තමයි පදිංචි වෙලා හිටියේ. මම අහලා තියෙනවා නිතර ගුවන් විදුලි වැඩසටහන් වලත් ඔබතුමා ඒ කාලේ සහභාගී වුණා කියලා. ඔව් ඒ කියන්නේ KW පෙරේරා මහත්මයාගේ ඒ සූරීන්ගේ ඒ සම්බන්ධයෙන් පස්සේ තමයි මට ඒ අවස්ථාව ලැබුණේ ගුවන් විදුලි වැඩසටහන් වලට සම්බන්ධයෙන්. ඔබ නිවේදකයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා ඒ කාලේ. ඔව් ඇත්ත වශයෙන්ම. මම ඒ වැඩසටහනේ ඒ කටයුතු කරන ගමන් ගුවන් විදුලි රංග මණ්ඩලයේ ශිල්පියෙක් හැටියට මම කටයුතු කෙරුවා. KW පෙරේරා මහත්මයා තමයි සංදේශ චිත්‍රපටයේ කතාව සහ දෙබස් ලිවීමට සම්බන්ධ වුණේ. පස්සේ දවසක් ලෙස්ටර් මහත්මයා KW පෙරේරා මහත්මයාට කියලා තියෙනවා මේ මගේ මේ සංදේශයේ චිත්‍රපටය ඒකට දැවැන්ත චිත්‍රපටයක්. එම නිසා ඒකට මට සහාය අධ්‍යක්ෂකවරු දෙන්නෙක් ඉන්නවා දැනට. නමුත් ඒ දෙන්නමදී තුන් දෙනෙක් මට අවශ්‍යයි. ඒකට ඉන්නවද මේ KW දන්න හොඳ තරුණෙක්? ඔව් දන්නවා කියලා ඒක පාර්ටම KW පෙරේරා මහත්මයාට මතක් වුණේ මාව. මොකද මම එතුමත් එක්ක ළඟින් ඇසුරු කරපු නිසා. දැන් මේ ලෙස්ටර් මහත්තයත් එක්ක මේ සංදේශයට සහභාගී වුණාන් පස්සේ මේ රූගත කිරීම කෙරෙන්නේ බෙලියුල්ලය ඉතාම දුෂ්කර පරිසරයකනේ. ඔව්. ඔබතුමා ලෙහෙ ගිහිල්ලා නැවතිලා අර වෙනම පාසලක වැඩ කටයුතු කරනවා වගේ මේ කටයුතු කළේ. ඔව්. ඒ දුෂ්කර බව මම කැමතියි අද සමාජයට පොඩ්ඩක් කියනවා. ඔව්. අපි කොටිම කියනවා නම් බෙලියුල්ලය මේ සංදේශීය චිත්‍රපටයේ වැඩ කටයුතු කරන්න මාස 8ක විතර කාලයක් ගත කරා. ඉතින් හරිම දුෂ්කර පළාතක්. මොකද මේ ඒ ගමන් බිමන් කරන එකුණත් බොහොම අපහසුයි. ඒ වගේම අපිට ඉන්න කරන්න අපිට ලැබුණේ වෙනම කුටි වගේක් හදලා තිබුණා. ඒවට මේ වහලට දාලා තිබුණේ මේ පිදුරු දාලා වහල වටේටම ගහලා තිබුණේ ගෝනි පඩංගු. ඔය වගේ තැන් ඒ වගේ කුටි වල තමයි අපි ජීවත් වුණේ. ඒ අපි සම්පූර්ණයෙන්ම කාර්මික ශිල්පීන් පිරිස. ලෙස්ටර් මහත්තයා සහ විලි බ්ලේක් මහත්තයා ඒ දෙන්නත් ඇතුළුව. ඒ දෙන්නත් අපිත් එක්කම තමයි මේ කුටි වල වාසය කරේ. ඉතින් හරිම දුෂ්කර මේ කාර්යයක්. මොකද අපිට කෑම බීම අතින් පවා ඉතාමත්ම අමාරු තත්ත්වයක් තිබුණේ. මේ රූපරාමුව විශේෂයි. මේ මොකද මේ සංදේශීය චිත්‍රපටයේ තිබුණා මේ ලස්සන තැබෑරුමක්. නේද? ඉන්න කට්ටියට සංග්‍රහ කරන්න. ඔව් ඔව්. තැබෑරුමකුත් තිබුණා. මොකද හේතුව තැබෑරුමක් කියලා මේ පොඩි ක්ලබ් එකක් අපි මේ සංවිධානය කරගත්තා. මොකද මේ
Oasis කියන නම තමයි ඒකට අපි තිබුවේ. Oasis කියන ඒ ක්ලබ් එක. ඒක ඒ ක්ලබ් එක දාන්න හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි මේ අපේ දැන් මේ මෙතන වරකට මේ ලොකේෂන් එකේ 100කට අධික පිරිසක් එතන ජීවත් වෙනවා වරකට. ඉතින් වැඩි හරියක්ම හිටියේ තරුණ පිරිස මේ චිත්‍රපටයේ මේ පෘතුගීසි සොල්දාදුවන් හැටියට ගෙනිලා හිටිය පිරිසක් 30-40 දෙනෙක් විතර මේ තරුණ පිරිසක් මේ බර්ගර් ළමයි වගේ. ඉතින් මේ පිරිසගෙන් හුඟක් ප්‍රශ්න ආවා. ප්‍රශ්න කියන්නේ මේ අය දැන් චිත්‍රපටයේ වැඩ කටයුතු වුණාට පස්සේ මුළු ගම වටේම ඇවිදිනවා. ඇවිදලා මේ නොයෙක් ප්‍රශ්න ඇති කරා අපිට. ඉතින් ගම්මු ඇවිල්ලා කිව්වා මේ මහත්තයාට මේ අපිට හරි කරදරයි මේ තරුණ පිරිසගෙන් මේගොල්ලෝ අපේ මේ ගෙවල් වල ඉන්න තරුණ අපේ ගෑනු ළමයින්ට උසුළු විසුළු කරනවා. නොයෙක් ප්‍රශ්න ඇති කරනවා අපිට. ඒක නිසා මේ අනේ ලෙස්ටර් මහත්මයා පීරිස් මහත්මයා මේ ගැන මොකක් හරි වැඩක් කරන්න. නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවායි කියලා ඒ ගම්මුන්ගෙන් අපිට චෝදනා ආවා. දැන් මේ චිත්‍රපටයේ බලකොටුවක් ඉදි කළානේ. දැන් අද වාගේ තියෙන බලකොටුද ඒ කාලේ මේ බලකොටුව නිකන් ඒ විදිහටම తాවකාලික ගොඩනගපු එකක්ද නැත්නම් මේ ඇත්තටම මේ කළුගල් උපයෝගී කරලා හදපු බලකොටුවක්ද? ඇත්තටම හදපු බලකොටුවක්. නියම බලකොටුවක ස්වරූපයෙන් තමයි අපි බලකොටුව හැදුවේ. ඉතින් ඔය මේ කළුගල් පාවිච්චි කරලා. දැන් මේ වගේ සිනමාවක් ඔය වගේ දුෂ්කර ගමක කරනකොට ඒ ගම්වැසියෝ කොහොමද මේ සිනමාව දැක්කේ? ඒ අය මේක ආශ්චර්යයක් විදියට දැක්කද කොහොමද මේ දේත් එක්ක සම්බන්ධ වුනේ? ඔව් ඒ අයට මේක අමුතුම අත්දැකීමක් වුණා. ඒගොල්ලන්ගේ අපිට සම්පූර්ණම සහයෝගය ලැබුණා ඒ අවස්ථාවේදී මුල් අවස්ථාවේදී. අර පසුව මේ තරුණ පිරිසකින් ඇති වුණු ඒ ප්‍රශ්න ඇරුණම ඒ අයගේ සම්පූර්ණ අපිට ඒගොල්ලන්ගේ ඒ සහයෝගය ලැබුණා. ඒ වගේම ඒ ගම්මු කැමති වුණා. මොකද අපේ වැඩ කටයුතු වලට හුඟක් ඒ අයව තමයි සම්බන්ධ කරගන්නේ. නළු නිලියොත් සම්බන්ධ වුණා. මොකද? නළු නිලියොත් සම්බන්ධ වුණා. නළු නිලියෝ කියන්නේ එක්ස්ට්‍රාස්ලා හැටියට මේ අපි සම්බන්ධ කරගත්තා ඒ ගමේම ඉන්න පිරිස තරුණ පිරිස හුඟක් වෙලාට අපි සම්බන්ධ කරගත්තා අපේ චිත්‍රපටයේ වැඩ කටයුතු වලට. මම අහලා තියෙනවා ගමේ මේ සමහර ත්‍රාසජනක දර්ශන වෙනුවෙන් ගමේ තරුණියෝ පෙනී සිටින්නත් හරි උත්සාහයක යෙදුණා කියලා. ඔව්. හරි උනන්දුවක් තිබුණා. ඒ ගමේ ඉන්න පිරිසගේ මොකද පංගුවක් වෙලාට දවස් ගාණක් ඇවිල්ලා අපිත් එක්ක වැටි එතන රැඳී ඉන්නවා මේ කොහොම හරි පොඩි කාලයක් හරි හම්බෙයි කියලා බලාපොරොත්තු. ඒ වගේ විශේෂ සිද්ධි තියෙනවද කියන්නේ? විශේෂ සිද්ධි තිබුණා. ඔව් ඒක විශේෂ සිද්ධි එකක් නම් මම කියන්නම් හරිම මේ අපිට ඒක මේ හාස්‍ය ජනක සිද්ධියක් එකwidehatකින් බලපුවම මොකද මේ දැන් මේ බලකොටුවේ රූපගත කරන අවස්ථාවේදී මේ එක තරුණයෙක් ඇවිල්ලා මට කිව්වා මේ මමත් හරි කැමතියි මේ චිත්‍රපටයේ කොටසක් පොඩි කොටසකට හරි පෙනීන්න ඔබතුමාට පුළුවන්ද මට අවස්ථාවක් ලබා දෙන්න කියලා මගෙන් ඇහුවා. පස්සේ මම කිව්වා මම ටිකක් ඉන්න කියලා මම මේ ලෙස්ටර් මහත්මයාට ගිහලා ඇහුවා මේ මෙයා කැමතිලු රඟපාන්න පොඩි කොටසකට හරි මොකද්ද අපි එයාට දෙන්න පුළුවන් මේ චරිතයක් තියනවාද කියන එක. ලෙස්ටර් මහත්තයා කිව්වා එහෙනම් අහන්න එයාට මේ බලකොටුවේ උඩ ඉඳලා වෙඩි සද්දයක් ඇහෙනකොට අම්මෝ කියලා පපුවත් බදාගෙන පල්ලෙහාට වැටෙන්න පුළුවන්කම තියනවාද කියලා. ඊපස්සේ මම හිතුවා බෑ කියයි කියලා. නමුත් ගිහිල්ලා මිනිස්සයාගෙන් අහපුවාම ඒ තරුණයාගෙන් අහපුවාම කිව්වා අයියෝ ඒක මොකද්ද ඒක ඉස්සරක් නේ මං කරන්නම්කෝ කියලා. ඉතින් ඇත්තටම අපි හිතුවා මෙයා මේ ස්ටන්ට් වැඩ එහෙම දන්න මිනිස්සෙක් වෙන්න ඇති කියලා. මේ ඒ ජවනිකාව ගන්න කලින් අපි එයාව දැම්මා මේ කැරලිකාරයෙක් හැටියට යවත් අන්දලා සිංහල කැරලිකාරයෙක්ගේ ඒ කොස්ටියුම් එක දීලා ඒක අන්දලා බලකටුවේ උඩට නැග්ගෝ. නැග්ගලා කිව්වා ඔයාට තියෙන්නේ මේකයි වෙඩි පාරක් ඇහුනේ හැටිය තමුන්ට අම්මෝ කියාගෙන පපුවත් අරගෙන මේ බලකොටුවේ වහලේ උඩට වැටෙන එක තමයි කරන්න තියෙන්නේ. මං කරන්නම් කියලා ඉතින් නැක්ලා හරියටම ලෙස්ටර් මහත්තයා ඇක්ෂන් කියලා
ෂූටින් පටන් ගත්ත හැටි වෙඩි ඇහෙනකොටමත් මිනිහා අර අප්මෝ කියලා අර විදියට පපුව බදාගෙන වැටුණා වහලේ උඩ. ඔව්. වැටිලා අපි ප්‍රශ්නේ උනේ මිනිහා වහලේ උඩට වැටිලා එතන නැවතුනේ නෑ රෝල් වෙලා ඉලා පල්ලයට වැටුණා. බිමට වැටුණා. බලකොටුවේ බිමට වැටුණා. ඉතින් මම දැන් මිනිහා දිහා තමයි මගෙත් දැන් යොමු වෙලා තිබුණේ. මම මිනිහා දිහා තමයි බලාගෙන හිටියේ. පස්සේ මිනිහා වැටිලා මම බලාගෙන යනකොට ටික වෙලාවක් යනකොට මෙන්න මේ මනුස්සයාගේ නායෙන් කටින් ලේ දානවා ඒ වෙලාවේ. ඉතින් කිසියක් කරගන්නත් බෑ. මොකද දැන් ෂූටින් දිගටම යනවා. පස්සේ කොහොම හරි ලෙස්ටර් මහත්තයා කට් කියනකන් ඉඳලා මම පැනලා මිනිහා වාල්ල ගත්තා. අරගෙන එවලෙම වෑන් එක දාගෙන ගෙනාවා මේ බලංගොඩ ඉස්පිරිතාලේ. ගෙනල්ලා ළමයි එතකොටත් මිනිහට සිහිය නැහැ. පස්සේ ડોක්ටර් කෙනෙක් කියලා බලලා එහෙම කිව්වා මෙයාව තියන්න ටික දවසක මමත් ළඟම හිටියා ඒ පාරේ. ඉතින් ගියෙත් නැහැ. මොකද මිනිහට දිගටම මිනිහා ඇස්තරියවත් නැහැ. පස්සේ කොහොම හරි පැයකට දෙකකට විතර පස්සේ මිනිහා හිමීට ඇරියා. පොඩ්ඩක් ඇරියා. පස්සේ මාව තමයි ඉස්සෙල්ලාම දැක්කේ. දැක්කටි මහත්තයා කොහොමද ෂොට් එක කියලා මගෙන් ඇහුවා. ෂොට් එක නම් හොඳයි ලස්සනට ආවත් අමුසේ. හැබැයි දැන් ඉන්නේ ඉස්පිරිතාලේ ඇඳක් උඩ කියලා. අපි මේ සංදේශයේ රූපරාමුවක් නරඹන්න මේ අවස්ථාවක් කරගන්න. මට මගේ රජතුමා වෙනුවෙනුත් රට වෙනුවෙනුත් අත දී ගන්න ලැබුණොත් ඊට පස්සේ මලක් තමක් නැහැ. හැබැයි දැන් ඕම ප්‍රවේශමෙන් ඔබට තලදා හමුතුරන්ගේ පීඨයි. මොකටද ඉතින් දපාමේ අපිටාන අනකොල්ල දෙනවා අත්කාරය ඉරකොල්ල තියෙන නිසා කාටවත් මෙපැත්ත ගෑදෙන දෙන්න එපා කියලා. මා ගැන උතුමාලට හොඳට විශ්වාසයි. හැමදාම කුස්සියට පිටර ගේන බව උතුමා නම් දන්නේ නැතුව. හොඳයි. ඊයර ගමන්න ඉක්මනට එන්න ඕන. හොඳයි. අපි මේ සංදේශයේ මේ හැම කියවීමත් එක්කම ජීවමාන සාධකයේ හැටියට තිසලීන සූරිය මහතා සමග එකතුව සිටිනවා. හැබැයි දැන් අපි එතනින් යන්න සූදානම් වෙන්නේ රම්මුතු දුවට. රම්මුතු දුව හරි විශේෂ තැනක්. රම්මුතු දුවේ මේ අපි තෝරාගෙන තිබෙන ගණනගගේ ජීවිතය කියන ගීතයත් එහෙම විශේෂ ගීතයක් හැටියටයි මම දකින්නේ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන් රචනා කරන ලද, අමරදේවයන් සංගීතවත් කරන ලද, නන්දා මාලනීය සමග නාරද දිසාසේකර ගායනයෙන් දායක වෙච්ච සරසවි සම්මාන ලැබූ ඉතාම වටින ගීයක්. මේ ගීතේ වටපිටාවක් තියෙනවා. මේ වටපිටාව කියන්න ඉස්සෙල්ලා අපි මේ උදාහරණ කොට මේ ගීතය විඳින්න අහන්න රස විඳින්න සුදුසුයි.
ඇත්තටම සියපත් පකුරේ මේ ගලන ගඟගේ ජීවිතයේ ගෑනවා ඇහෙනකොටම මේ තිසලියන සූරිය මහත්මයා ඔබ සමග ඔය සතුටු සාමීචියේ යෙදෙන වෙලාවල් වල ඔබතුමා කියන මේ කතාන්දර තමයි මගේ මේ මනසට ආවේ. මේ ගීතය නිර්මාණය කිරීමේ පිටුපස මානවසිංහ මහත්මයාගේ ජීවිතය ඇතුලේ බද්ධ වෙලා තිබෙන හරි සුන්දර තැන් තියෙනවානේ. මම හිතනවා අද ප්‍රේක්ෂකයාට ජීවමාන සාධක හැටියට ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් ඔබට. ඒ නිසා මම කැමතියි මේ ගීත නිර්මාණය කරනකොට වෙච්ච සිද්ධි චුට්ටක් කියනවනම්. ඔව් ඇත්ත වශයෙන්ම ඇත්තටම සුන්දරයි. ඒ අවස්ථාව විශේෂයෙන්ම මේ ගීතය ප්‍රබන්ධය කරන අවස්ථාවේදී රම්මුතු දුව චිත්‍රපටයේ ඒකට වචන දාන අවස්ථාවේදී සිදුවිච්ච යම් යම් සිද්ධීන් ගැන හිතනකොට අපිට හරිම මේ ලොකු සතුටකුත් ඇති වෙනවා ඒක අතකින්. හේතුව මේ ගීතය අපි මුලින්ම අමරදේවයන් තමයි මේකට තනු සංගීතය සම්පූර්ණයෙන්ම බාරව කටයුතු කෙරුවේ අමරදේවයන්. ඉතින් මේ ගීතයට මේ අපිට ඒකේ මේ මානවසිංහයන් ලවා ඒ ගීතයට මේ වචන ඇතුළත් කරලා ඒ ගීතය රචනා කරලා පස්සේ අමරදේවයන්ට දුන්නට පස්සේ මේ ගීතයට මේ තනුව දමන තුරු අපිට රැඳී ඉන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. හේතුව අපිට ෂූටින් සඳහා තිරුකුණාමලයට යන්න සිද්ධ වුණ නිසා. පස්සේ අපි අමරදේවයන්ට කිව්වා මේ ගීතයට අමරේ සාමාන්‍යයෙන් මේ තනුවක් යොදලා ඒක ට්‍රයල් රෙකෝඩින් එකක් කරලා අපිට ඒ ලොකේෂන් එකට එවන්න අපි ඒක අහලා බලලා ඒක හොඳද නරකද කියන එක කියන්න කියලා. මොකක්ද දෙව්වේ? රෙකෝඩ් කරලා එවන්න කියලා කිව්වේ. පස්සේ ඒ විදිහට අමරදේවයන් කළා. එයා මේ ගීතය රෙකෝඩ් කරලා ට්‍රයල් රෙකෝඩින් එකක් කරලා ඒ අපිට ලැබෙන්න සැලැස්සුවා තිරුකුණාමලයට. අපි ලොකේෂන් එකේ ඉන්නකොට ඉතින් අපි මේ ගීතය එහෙදී අහලා බැලුවා. අහලා බලනකොට මේ මයික් විල්සන් ඒ වගේම සේෂා මම අපි තුන් දෙනාම මේක අහලා බැලුවාම මේ අපිට දැනුණා අපි බලාපොරොත්තු වෙච්ච විදිහේ ගීතයක් නෙමෙයි මේක කියලා. කොහොමද පද තිබ්බේ කියලා මතකද? ඒ වෙනුවට අපි වෙන ඔව් ඒකේ තිබිච්ච පද තිබුණේ මේ විදිහට. ඒ ගීතයට ඇතුළත් කළ තිබුණ ඒ රචනාව මේ විදිහයි. මේ යාන්තා මතක සරේ මං කියන්නම් මේ පාවෙන උකුළු තල තාලෙට සලසලා සිපගෙන පුලිනු තල රසපෙම් රස කියා ගංගා කොමල නිලි හදවත පුබුදු කළා පාවෙන උකුළු තලා. දැන් එතකොට මොකද කළේ මේක වෙනස් කරගත්තේ කොහොමද? ඔව් ඉතින් මේක අපිට ඇත්තටම සරල ගීයක් වශයෙන් රසණයි වගේ මට අපිට දැනුණා. පස්සේ අපි කිව්වා අමරේට මේ අපි කොළඹට එනකන් ඉන්න ආපහු කොළඹට ආවට පස්සේ අපි මේ ගැන හිතලා බලලා මොකක් හරි කරමු කියලා අමරේට කිව්වාන් පස්සේ කොළඹට ආවට පස්සේ මේ අපි දවසක් කල්පනා කරා ගිහලා මානවසිංහයන්ව හමු වෙලා මේ ගීතය නැවතවරක් ලියා ගන්න ඕනේ කියලා අපි හිතලා දවසක් ගියා මානවසිංහයන්ව මුණ ගැහෙන්න. එතකොට හවස් වරුවේ මම හිතන්නේ 6ට 7ට විතර ඇති අඳුරු අවස්ථාවක්. ඉතින් මමයි ශේෂයි ගිහිල්ලා මානවසිංහයන්ව හමු වුණා ගෙදරදී. මණිමේ කළා. මම හිතන්නේ ගිහින් නම මට මතක හැටියට ගිහිල්ලා හමු වුණා. ඒ වෙලාවේ මානවසිංහයන් මේ හොඳ මේ කියන්නේ හොඳ මේ සත්‍යයක හිටියේ. ඒ කියන්නේ මීත එහෙම පාවිච්චි කරන වෙලාවේ පොඩ්ඩක් අරගෙන මේ හොඳ සත්‍යයෙන් හිටපු නිසා අපි ගිහිල්ලා මේක කිව්වම මෙව අපි ආවේ ඔබතුමාව හමු වෙලා මේ ලියලා තියෙන ගීතය වෙනස්කමක් කරගන්න
අපි හිතනවා මීටදිය මේ වචන වෙනුවට වෙනස් ගීතයක් ලියා ගන්න පුළුවන්කම තියෙනවා වඩාත් හොඳයි කියන අපි ඒක ඒ යෝජනාව ගෙනාවා එතුමාට. පස්සේ මානවසිංහයන් එතනදී කිව්වා හොඳයි අපි කරමු. මං අමුතුවෙන් ගීතයක් ලියලා දෙන්නම්. ප්‍රශ්නයක් නැහැ. දැන් මේ රාත්‍රී වෙලාව. පස්සේ කියලා එයා කිව්වා මේ හැබැයි මට මෙතන ඉඳගෙන ඔක කරන්න බෑ. මම යන්න ඕනේ මගේ සුන්දරියන් ළඟට. සුන්දරියන් ළඟට ගිහිලා ඒ සමග ඉඳගෙන තමයි මම මේ ගීතය ලියන්න ඕනේ. එහෙමනම්. ඒ කොහෙද? ඒ බලනකොට මේ එතුමාගේ ඒ වත්තේ පොකුණක් තියෙනවා. ඒ පොකුණ වටා තියෙනවා අඹාපු මේ නග්න ස්ත්‍රී රූප වගේක් තියෙනවා වටේම. ඉතින් දැන් මානවසිංහයන් කියන්නේ ඒ ස්ත්‍රී රූප උඩ ඉඳගෙන වාඩි වෙලා ඉඳගෙන තමයි මේ ගීතය ලියන්නට ඕනේ කියලා. ඉතින් අපි කල්පනා කරා මේ රාත්‍රී කාලේ දැන් මේ කොහොමද කරන්න කියලා. හැබැයි සේෂට මතක් වුණා මේක හොඳයි කියන්නේ මේ ප්‍රචාර කටයුතු වලට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතලා කිව්වා මේ සුමිත් අමරසිංහට ලයිට්ස් ටිකක් අරගෙන එන්නේ කියලා. පස්සේ සුමිත් ආවා ලයිට්ස් අරගෙන ඇවිල්ලා අර මුළු පොකුණ වටේටම ලයිට් අප් කරා. ලයිට් අප් කරලා මානවසිංහව වාඩි කරලා අමරදේවයන්ටත් ළඟින් වාඩි කෙරෙව්වා. වාඩි වෙන්න කිව්වා. එයාගේ මැඩලින් එකත් සමග එයත් වාඩි වුණා. වාඩි වෙලා ඊට පස්සේ ඔන්න දැන් පටන් ගත්තා මේ අලුත් තනුව අලුත් මේ වචන සමග තනුව දාන්න ගීතයට එතන ඉඳන් පටන් ගත්තා. එතනදී තමයි මානවසිංහයන් ඉතින් කල්පනා කර ඉඳලා කිව්වේ මේ මුලට මේ විදිහට අපි දාමු කියලා. ගලන ගඟක ජීවිතේ දයාලු මේ ලෝකේ මිහිරපත ආදරේ ලපලු නටයි ගන්තරේ කියලා අමරදේවයන්ට කියපුවම අමරදේවයන් ඉතින් වයලිනය වාදනය කරන ගමන් අරකට තනුව දැම්මා. ගලන ගඟක ජීවිතේ කියලා තනුව දැම්මා. ඒ විදිහට ඉතින් දැන් දිගටම හිත නිර්මාණය කළා. මේ මානවසිංහයන් වචන ටික දෙනවා අමරදේවයන් තනුව දානවා මේකට. කළා කොහොම හරි රෑ 11-12 විතර වෙනකන් ඉඳලා මේ කරලා කොහොම හරි මේ ගීතය අවසන් කරා. මහා රෑ මේ තමයි වැඩේ. මොන තරම් සුන්දර අත්දැකීම්ද. රාමුතු දුව චිත්‍රපටය අපිට වැදගත් වෙන්නේ එකක් ප්‍රථම වර්ණ චිත්‍රපටය. ඊළඟට දියයට දර්ශන එනවා. ඒ වගේම තව මේ විප්ලවීය සිනමාවක් මේ ඇතුළේ එනවා. මෙතෙක් අපි ඇහැ ගැට නොතිබිච්ච අලුත් දර්ශන තල ගොඩාක් එක්ක. ඒ ගැන අපි ටිකක් කතා කරන්න වෙලාව ඉතුරු කරගනිමු. පුංචි බබා චිත්‍රපටයට මම යන්න සූදානම් වෙන්නේ ඊළඟට. ඒකට හේතුව මාගේ පුතුට මල් ගීතය. ඔව්. මම කැමති මේ පිළිබඳවත් ඔබ ඔය වගේම කතා කරනවා. ඔව්. පුංචි බබා මේ චිත්‍රපටයට ගීත 3ක් විතර ඇතුළත් වුණා. ඒකෙන් මම හිතන්නේ ඉතාමත්ම මම හිතන්නේ කාසෙත් බොහොම ජනප්‍රිය වෙච්ච ගීතයක් තමයි මාගේ පුතුට මල් කියන ඒ ගීතය. ඉතින් බොහෝ වෙලාවට මේ අමරදේවයන් මේ ගීතයක්ට තනු යොදන අවස්ථාවේදී මේ ඔහුට මේ තනියම වැඩ කරන්න කැමති කෙනෙක් නෙමෙයි අමරදේවයන්. ඔහු හුඟක් වෙලාවට කැමති තවත් කවුරු හරි පිරිසක් ළඟ ඉන්නවා නම් ඒ තනු දාන අවස්ථාවේදී. ඉතින් ඒක නිසා හුඟක් වෙලාවට අපි කරන්නේ දැන් ඔහු සර්පිනාවත් සමග වාඩි කරවලා ඒ තනු දාන අවස්ථාවට ඔහු ළඟින් වාඩි වෙනවා. වාඩි වෙලා දැන් මුලදී ඔන්න මුල පදේ අරගන්නවා අමරදේවයන්. මුල පදේ අරගෙන කියනවා දැන් හොඳයි. මුල පදේ මොකද්ද තිස්ස කියලා මගෙන් අහනවා. අපම ඉතින් මං කිව්වම මාගේ පුතුට මල් යහන සදාන්නේ කියලා කිව්වා. පස්සේ ඔන්න එතන ඉඳන් තමයි වයලිනය වාදනය කරන හුඟක් කරලා වයලිනය නැත්නම් සර්පිනාව තමයි පාවිච්චි වෙන්නේ අමරදේවයන්.
පාවිච්චි කරන්නේ. මාගේ පුතුට මල් යහන සදන්නේ දැස සීන මල් පාවී එන්නේ ඒ විදිහට ඔන්න අර මේ කියන්නේ වාදනය කරන ගමින්ම ඔහු අර ගීතයට තනුව යොදනවා. ඉතින් ඒලට ළඟින් ඉඳගෙන ඒක පොඩ්ඩක් ඉතින් මේ ආහාර රස විඳින්න ඕනේ. ආහාර රස විඳින්න ඕනේ. ආහාර රස විඳින්න ඕනේ. ඉතින් හරි ඔහොම හොඳයි අපි ඔහොම යන් මේ මාස්ටර් තව හරි කියලා නැකයි ඉතින් හරි සතුටුයි. හොඳයි නේද කියලා ඉතින් මං කියන හොඳයි නේද? ඔහොම හොඳයි අපි දිගටම යන් කියපුවා පස්සේ ඔන්න ඉතින් ඒ අතර වාරයේදී බොහෝ වෙලාවට ශේෂ මහත්තයා මේ ට්‍රේක මීත එහෙම තියලා පොඩ්ඩක් තල්ලු කරගෙන එනවා ට්‍රේ එකක් ගෙනල්ලා ළඟ තිබ්බම මේ එන අපි ඒකෙන් පොඩ්ඩක් ගමු. ඔව්. ගමු. ඒක කොහොමද දාගෙන ඒකත් අරගෙන ඔන්න ඉතින් ටික කාලේ අරගෙන හදිසි නැතුව ඉතින් බොහොම කාලේ අරගෙන කතා කරගෙන hina වෙවි රස විඳින ගමන් අර ගීතේ කියන ගමන් ඉතින් තමයි මේ හුඟක් වෙලාවට ඒ ගීත වලට තනු දැමීම අමතකයි. අපි මේ මතක සටහන් එක්ක පුංචි බබා චිත්‍රපටයට යමු. දැන් මාලිනී ෆොන්සේකා මහත්මිය මුල්වරට තමන්ගේ රංගන දායකත්වය එකතු කරන්නේ සිනමාවට එන්නේ මේ පුංචි බබා චිත්‍රපටය. ඒ වගේ අපි තව ටිකක් ඉස්සරහදී කතා කරනවා. සිසිර සේනාරත්න ගායනා කළ මේ ගීතයේ රම්‍ය බව ඔබේ මතකයේ ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි සමීර සේනාරත්නට ගීත ගායන්න ආරම්භ කරන්නේ.
මුදලේ කිරට පෙරෙන්නේ ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ මල් යහනාවේ පුතු නැලවෙන්නේ මට මේ කුමරුන් කවුදෝ දුන්නේ කවුදෝ දුන්නේ කවුදෝ මේ කතාවේ ආපස්සට චුට්ටක් අහපුව යමු. මොකද තිස්සලේන සූරිය මහත්මයාගේ මේ ජීවමාන අත්දැකීම අපිට හරිම වටිනවා. රමුදුදුව චිත්‍රපටය. රමුදු චිත්‍රපටය පිළිබඳ මේ අත්පොතේ නැත්තම් එහි සඳහන් වෙන පෙරවදනේ සඳහන් වෙනවා තිස්සලේන සූරිය මහත්මයා නැගී මිදෙන මුහුදු රළ පෙළ නවතම රිද්මයකට කැරකෙන රැඟුමක් වෙන්න. ඒ දර්ශනීය සම්පූර්ණ වර්ණ චිත්‍රපටයෙන් දැක්වෙන අවස්ථාව අපේ සිංහල චිත්‍රපටයක් දැන් එළඹ තිබේ. නිහඬ චිත්‍රපට අවධියේ සිට වර්ණ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට කර්මාන්තයක් වශයෙන් නොඑක් හිරිහැර මැද සිංහල චිත්‍රපටය දියුණු වූයයි අපි සිතමු. රමුතු දුවේ තිබුණු මේ දියුණු අවධිය මොකක්ද? මොකක්ද මේ චිත්‍රපටය ඇතුළේ කෙරුණේ? ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අපි ඒකට ප්‍රධාන නායකති විශේෂයෙන්ම මයික් විල්සන් මහත්මයාටත් ඒ වගේම ආතර් සී ක්ලාක් වැනි ඒ මහත්වරුන්ට අපි නායකයි. මොකද ඒ අය නොසිටින්න අපිට රන්මුතු දුව වගේ චිත්‍රපටයක් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. ඉතින් මොකද දැන් ආතර් සී ක්ලාක් මහත්මයා නිසා තමයි රන්මුතු දුව වර්ණ චිත්‍රපටයක් හැටියට කරන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් මම හිතන්නේ ලංකාවේ මම දන්නේ අපි දන්නවා ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය හැටියට රන්මුතු දුව හඳුන්වන්නේ. ඒ චිත්‍රපටයේ සම්පූර්ණ වැඩ කටයුතු කරන අවස්ථාවේදී හුඟක් ඒ වැඩ කටයුතු කෙරුණේ තිරුකුණාමලේ ඒ ප්‍රදේශයේදී. ඉතින් අපිට ඒ කටයුතු කරන අවස්ථාවේ අර සංදේශයේ චිත්‍රපටයේ වගේම සෑහෙන කරදර දුක් විඳින සිදුවුණු අවස්ථාවල් තිබුණා රන්මුතු දුව චිත්‍රපටය කරන අවස්ථාවේදී. රන්මුතු දුවට මම සම්බන්ධ වුණේ මයික් විල්සන් මහත්මයාගේ සහාය අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන්නට. ඒ වගේම මම ඒක වගේ භාග්‍යයක් හැටියට සැලකනවා රන්මුතු දුව චිත්‍රපටයේ දෙබස් රචනයත් මට කරන්නට හැකියාව ලැබුණා. ඒ වගේම මම අහලා තියෙන කතාවක් තමයි මේ රමුතු දුව චිත්‍රපටයේන මේ සෑම ගීතයක් තුළම ඔබේ රූපරාමු මේ සිනමා අධ්‍යක්ෂණයේ මේ ගීත කෙරෙහි ඒ පිළිබඳ විශේෂත්වයක් දැක්වුවා කියන කාරණාව. ඔව්. ගීත තුනක් ඇතුළත් වුණා. එකක් තමයි ගණන ගඟකි ජීවිතේ පාරමිතා බල පූරිත පූජිත කියන ඒ ගීතයත් ඒ වගේම පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා කියන මේ ගීත තුන. ඔව්. ඇයි මයික් විල්සන් මහත්තයා වගේ කෙනෙක් ඉඳද්දී කැමරාව ඔබට බාර දෙන්නේ මේ අධ්‍යක්ෂණ කටයුතු සඳහා? ඒකට හේතුවක් තිබුණා සුරේ. හේතුව තමයි මේ ගීත තුන රූපගත කරන අවස්ථාවේදී පික්චරයිස් කරන වෙලාවේ මයික් විල්සන් මහත්මයා මට ඇවිල්ලා කිව්වා තිස්ස මේ රූපගත මේ ගීත රූපගත කිරීම පිළිබඳව නම් මට කිසිම හැඟීමක් නැහැ. මම කැමතිත් නැහැ මේ ගීත රූපගත කරන එක කරන්නට. මේ ඒකින්ද මම සම්පූර්ණ මේ ගීත තුන රූපගත කරන එක මම ඉස්සර බාර ගන්නවා කියලා.
ඉතින් මම ඉතාමත්ම සතුටු වුණා ඒ අවස්ථාවේදී මේ මට මුලින්ම මේ කැමරාවත් කැමරා ශිල්පියත් සමග ගිහින් මේ රූපගත කිරීම කරන්නට ලැබුණු අවස්ථාව ගැන මම ඉතාමත් සතුටු වුණා. සතුටු වෙලා තමයි ඉස්සෙල්ලාම ගලනගඟ ජීවිතය කියන ඒ ගීතය රූපගත කරේ. ඊළඟට පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා කියන ඒ ගීතය රූපගත කරන්න මම යොදාගත්තේ උස්වැටකීයා ඒ ප්‍රදේශයේ මුහුද වෙරළේ මුහුදු වයින්ම තමයි. එතනදී ඉතා වැදගත් දෙයක් වුණා. ඒ තමයි පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා කියන ඒ ගීතය රූපගත කරන අවස්ථාවේදී මයික් විල්සන් මහත්මයා ඉදිරිපත් වෙලා කිව්වා මේකේ කැමරා ශිල්පියා වශයෙන් මම ඉන්නවා තිස්ස පිටපස්සෙන් ඉන්නවා කියලා මට හරි සතුටු වුණා. මොකද ඒ ගීතය රූපගත කරන එක සම්පූර්ණයෙන්ම මයික් අතින් තමයි පාරමිතා බල පූරිත පූජිත කියන ඒ ගීතය ගැනීමට අපිට මේ සිරිපාදයට යන්නට සිද්ධ වුණා. ඒ සිරිපාදයට යන අවස්ථාවේදී මේ ඒ වෙනකොටත් මේ වන්දනාමාන කරලා ඉවරයි. අපේ බෞද්ධ පින්දතුන් වන්දනාමාන කරලා ඉවරයි. එම නිසා බොහොම සුළු පිරිසක් තමයි හිටියේ සිරිපාදේ යන අවස්ථාවේදී. ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද අපි ඒ නඩ එනකන් පස්සකටලා ඉඳලා නඩ කීපයක් ආවට පස්සේ ඒගොල්ලන්ව පෙළගස්සලා තමයි රූපගත කිරීම කෙරුවේ සිරිපාද කන්ද මුදුනේ. ඉතින් අන්න ඒ වගේ නොඑක් ප්‍රශ්නවලට මුහුණ පෑවා මේ චිත්‍රපටයේ ගීත තුන රූපගත කරන අවස්ථාවේදී. අත්දැකීම් බොහොමයි. මේ දේවල් අතරේ මේ ජීවිත පරදුවට තබලා තමන්ගේ මේ කටයුතු වෙනුවෙන් කැපවෙච්ච වෙලාවලුත් තියෙනවා. මොකද මේ රම්මුතු දුව චිත්‍රපටයත් මේ ජලයත් එක්ක තියෙන සම්බන්ධයයි ගැඹුරු මුහුදත් එක්ක තියෙන සම්බන්ධයයි බොහොම වැඩි. ඒ නිසා මේ බෝට්ටුවල චාරිකාත් ටිකක් ඇඟට දැනුණා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඊළඟ ගීතයට කලින් මම කැමති ඒ අත්දැකීමත් විඳ ගන්න. ඔව් ඇත්ත වශයෙන්ම අපිට නොඑක් බාධක කම්කටොළු වලට මුහුණ පාන්න වුණා මේ රන්මුතු දුව චිත්‍රපටයේ රූපගත කරනකොට. මට එක අවස්ථාවක් මම මතක් කරන්නම්. දවසක්දා අපි මයික් සමග බෝට්ටුවේ නැගලා අපි 3 දෙනෙක්. ඒ අවස්ථාවේ හිටියා ගාමිණී හිටියා ඊළඟට තවත් හිටියා ගාමිණී හිටියා මමත් ඒ වගේම තව අපේ නළුවෙක් හිටියා. ටිකක් වයසක නළුවෙක්. අපිට මතකයට එන්නේ නැහැ ඌගේ නම. ඇන්තනි සී පෙරේරා. ඇන්තනි සී පෙරේරා හිටියා. ඊළඟ දැන් මයික් කිව්වා අපි මේ ලොකේෂන් එකක් බලන්න යමු කියලා මේ බෝට්ටුවත් අරගෙන ඈත මුහුදට අපි ගියා. ලොකේෂන් එකක් හොයාගෙන. ඒ ඈත මුහුදට යන අවස්ථාවේදී එක තැනකදී අපිට දැනුණා මේ බෝට්ටුව මුහුදේ එකම තැන කැරකෙනවා 3-4 සැරයක් මෙහෙම කැරකෙන්න ගත්තා බොහොම වේගෙන්. පස්සේ බැලිනම් අපි සුලියකට හවු වෙලා ඉන්නේ. ඉතින් සෑහෙන බියක් ඇති වුණා ඒ අවස්ථාවේ. නමුත් මයිකුත් කලවල වුණාට ඒක පෙන්වුවේ නෑ. ඉතින් මම බලනකොට මට පේනවා මේ ඇන්තනි සී පෙරේරා කියන අපේ නළුවා මෙහෙම අත් දෙකත් බැඳගෙන දෙවියන්ට යාඥා කරනවා. මොකද ඒ තරමට බය වෙලා දෙවියන්ට යාඥා කරනවා මම බලාගෙන. පස්සේ ඔහම 3-4 සැරක් විතර මේ එකම තැන බෝට්ටුව කරකිලා ඊළඟට අපේ වාසනාවට වගේ මේ එකපාරටම තද හුලඟක් ආවා. තද හුලඟක් ආපුවම මේ බෝට්ටුව එතනින් කොහොම හරි මේ ඈත් වෙලා බෝට්ටුව මේ
ආවා කොහොම හරි පා වෙලා ආවා වෙරළට. වෙරළට නිකන් කොහොම හරි ගසාගෙන ආවා බෝට්ටුව. ඉතින් ඒක නිසා එහෙම වුණ නිසා ඒ අවස්ථාවේදී අපේ ජීවිත බේරුණා කියලා අපිට හිතා ගන්නට පුළුවන්කම ලැබුණා. සිනමා කර්මාන්තයේ යෙදුණු තිස්සලියන සූරිය මහත්මයා තමන්ගේ ජීවිතයත් එක්ක විඳින අත්දැකීම. දැන් මේ මහමුදත් එක්ක තියෙන සම්බන්ධය ඔබලා අරන් යනවා ගැටවරයෝ චිත්‍රපටය එනකම්. ඔව්. ගැටවරයෝ චිත්‍රපටයේ ඒ කතාවත් මයික්ගෙමයි. මයික් විල්සන් තමයි ඒ කතාව. ඔබ එතනදී ඒත් සහාය අධ්‍යක්ෂකවරයා විදිහට තමයි මුලින් කටයුතු පටන් ගන්න. ඔව් මං ආරම්භයේ පටන් ගැනීමේදී මම මයික්ගේ සහාය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළේ. හැබැයි අපි තිරේ දකින්නේ සමාධ්‍යක්ෂකවරයා විදිහට. තිරේ දකින්නේ සමාධ්‍යක්ෂකවරයා විදිහට. ඒකට ලොකු කතාවක් තියෙනවා. ඒ කතාවට අපි ඒ කතාවට යන්න අපිට ගැටවරයෝ කෙරෙහි හොඳම ප්‍රවිෂ්ටය ලබන්නේ මේ සම්මානනීය ගීතය. මඩවලිස් රත්නායක සූරීන් රචනා කරන ලද අමරදේවයන් සංගීතවත් කොට ගායනා කරන මේ ස්වර්ණ විමානයෙන් එහා ලෝකයට පාර වාගෙන යන ගමන හරි විශේෂයි කියලා මම හිතනවා. මෙතන මේ විශිෂ්ටයන්ගේ රසවින්දනයේ ඒ භාවයන් මේ හැම නිර්මාණයක් ඇතුළෙම කතා කරන වෙලාව. ඒ නිසා මේ ගීතයෙන් අපි ජීවිතයට ආපහු යමු. විමානට එහා ලෝකයෙන් ඔරුවට ගොඩවීමා එනවා ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට රළ රැලි මත නැගිලා එනවා ස්වර්ණ විමානට එහා ලෝකයෙන් වැල්ලේ පාවී වැල්ලේ බිහිවන සංගීතෙන් අප හමු වෙනවා වැල්ලේ පාවී වැල්ලේ බිහිවන සංගීතෙන් අප හමු වෙනවා සැන්දයාමේ පෙම් රස කලතා සැන්දයාමේ පෙම් රස කලතා සාගර ජල කඳ නැලවෙනවා ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් උතුබෙලි කතු කිරි කවඩි පුරාගෙන ඔරුවට ගොඩ වී මායනවා උතුබෙලි කතු කිරි කවඩි පුරාගෙන ඔරුවට ගොඩ වී මායනවා මගේ අනාගත පැතුම් විමානෙට මගේ අනාගත පැතුම් විමානෙට සෙනෙහස පොදි බැඳගෙන එනවා ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ඔරුවට ගොඩවීමා එනවා ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට රළ රැලි මත නැගිලා එනවා ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
සාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙන ගත්ත තිස්ස ලියන සූරිය මහත්මයා මම අහලා තියෙන විදිහට ඔබේ ජීවිත කතාවේ ඔබ මේ විද්‍යා විෂයන් වලට බොහොම දක්ෂතාවයක් දක්වපු කෙනෙක් කියලා. එතකොට මේ සිනමා කර්මාන්තයට එන ගමන ආම්බුවක්ද නැත්නම් මේ ජීවිතේ හැටිද මන් දන්නේ නැහැ. ඔව්. අර කිව්වාගේ මම පාසල් කටයුතු කරන අවස්ථාවේදී නම් මම විද්‍යාවට බොහොම දක්ෂයි. විශේෂම ෆිසික්ස් කෙමිස්ට්‍රි කියන මේ විෂයන් දෙක මගේ ලොකු කැමැත්තක් තිබුණා. ඒ වගේම මම සාමාර්ථයන් ලබන්න පුළුවන්කමක් ලැබුණා. නමුත් කෙසේ වෙතත් මම තීරණය කරා විද්‍යාංශයෙන් නොගිහින් මේ කලාංශයෙන් මං ගියොත් මට මම වඩාත් කැමති වුණේ කලාංශයට. මං හිතුවා ඒ පැත්තේ මට යම්කිසි අනාගතයක් තියෙනවා කියලා හිතලා තමයි මම කලාංශය තෝරගත්තේ. එතකොට මේ කතාවට ඔබේ අම්මගෙන් තාත්තගෙන් ලැබුණු සහයෝගය? ඇත්ත වශයෙන්ම අම්මයි තාත්තයි විශේෂයෙන්ම මගේ තාත්තා නම් කැමති වුණේ නෑ මං කලාංශයට යොමු වෙනවා. ගුවන්විදුලියටත් යන්න යම් තහනමක් ලැබුණා ඒ කාලේ නේ? තහනමකුත් ලැබුණා. මොකද ගුවන්විදුලි ප්‍රශ්නේ උනේ මම අර ගුවන්විදුලි රංගමණ්ඩලයේ ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී එක් අවස්ථාවක තිබුණා මේ ඒ වැඩසටහනට මේ එක ශිල්පියෙක් මේ ආපු නැති නිසා මට ඒ කොටස මට කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ නිෂ්පාදකවරයා මට කතා කරලා කිව්වා මේ ඒතකොට මම ඉස්කෝලේ යන කාලේ අවදියේ. ඉතින් මේ තිස්සට පුළුවන්ද මේ කොටස කරන්න කියලා. පස්සේ මම ආවා මොකද්ද සර් කරන්න ඕනේ කොටස? ඒක මේ ප්‍රේම ජවනිකාවක්. මගේ අනිත් පැත්තෙන් හිටියේ මේ කොටස කරන්න හිටියේ මේ ශීලා පීරිස් කියනකොට ඒ කාලේ හිටපු ගායිකාවක් තමයි අනිත් ඒ මගේ සහයට හිටියේ අනිත් පැත්තේ. ඉතින් ඒක නිසා ඒක කෙසේ වෙතත් මම මේක බෑ කිව්වේ නෑ. මම ඒ අභියෝගය බාරගත්තා. ඔහුගේ ඉල්ලපු ඉල්ලීම පැහැර හරින්නේ නැතුව අභියෝගය බාර අරගෙන මම ඒ කොටස හරියාකාරව කරා. ඒ රේඩියෝ රංගමණ්ඩලේ ඒ කොටස කෙරුවා. කෙසේ වෙතත් මම ඒ කොටස කරලා ගෙදර එන වෙලාවේ මේ මගේ තාත්තා ගුවන්විදුලියට සවන් දීගෙන ඉඳලා තියෙනවා. මම මේ නාට්‍ය රඟපාන හැටි අහගෙන ඉඳලා තියෙනවා. ඉඳලා මේ මම යනකොට රාය වෙලා ගියේ රාබෝ වෙලා අපි වැඩ කටයුතු වෙලා මොකද 7:45ට තමයි රේඩියෝ රංගමණ්ඩලේ තිබුණේ. ගෙදර යනකොට 9:10 විතර වුණා. ඒ යන වෙලාවෙත් තාත්තා ඒ වෙලාවේ නිදි. පස්සේ අම්මා මට කිව්වා පුතේ කෑම ටිකක් කාපන් කියලා කිව්වම ඉතින් මං කෑම ටිකක් කාලා මේ අන්න තාත්තා උඹට මේ ලියුමක් ලියලා තියෙනවා බලපන් මොනවාද ලියලා තියෙන්නේ කියලා කිව්වා. පස්සේ මං කාලා ඉවරලා ඉතින් අර ලියුම අරගෙන කියවලා බැලුවා. බලපුවාම ඒකේ තියෙන්නේ මේ තිස්ස උඹට මීට පස්සේ ඔය ගුවන්විදුලි වැඩසටහන් වලට සහභාගී වෙන්නට උවමනාව තියෙනවා නම් මේ ගෙදර උඹට ඉඩක් නැහැ. කරුණාකර මේ ගෙදරින් පිට වෙලා යන්න පුළුවන් කියන කතා ඒ ටික තමයි ලියලා දුන්නේ. ඒක ටිකක් දරුණු වාක්‍යයක්. දරුණුයි. ඕ දරුණුයි. මොකද මම මතකයි මම අවුරුදු 15කට 16කට වැඩිය නෑ ඉස්කෝලේ යන අවදීනේ. පස්සේ මේක මට අත්වශයෙන් මගේ හිතට බොහොම තදින් වැදුනා. මේ තාත්තා ලියලා තියෙන දේ මට බොහොම තදින් වැදුනා. පස්සේ අම්මා මගෙන් මොකද්ද ලියලා තියෙන්නේ? මම කිව්වා මෙහෙමයි ලියලා තියෙන්නේ තාත්තා. දැන් ඉතින් ඔබ මොකද කරන්න යන්නේ? පස්සේ මම කිව්වා ඉතින් මට කියලා තියෙන්නේ ගෙදරින් පිට වෙලා යන්න නේ. ඉතින් මම ගෙදරින් යනවා. මං ඉන්නේ නැහැ කියලා. පස්සේ මේ මොඩයා වෙන්න එපා. හරිද? දැන් ගිහිලා නිදා ගන්න. උදේට බලමු කියලා කිව්වා.
පස්සෙන් ගිහලා නිදාගත්තා. උදේට නැගිටලා මම තාත්තා දිහා බැලුවා වැඩි නෑ කලබලයක්. කතා බහකුත් නෑ වැඩි. මේ පස්සේ මට පොඩ්ඩක් ඇඟුණා මේ අම්මා කොහොම හරි වචනයක් දාලා ඒ අතර වාරේදී මේක සමනයකට පස් කරලා තියෙන බව මට තේරුණා. ඉතිහාසයේ පස්සේ තාත්තා මොකුත් මට ඒක යාමට මේ මට ඒකේ අපහසුයක් කියන්නේ මට කිසිම බලකිරීමක් කරේ නෑ යන්න එපායි කියලා. ඉතින් මම දිගටම මගේ කලා වැඩ කටයුතු කරගෙන ගියා එතනදී. ඒ කලා කටයුතු කිරීම කෙරෙහි කොයිතරම් අප්‍රමාණ කැපකිරීමක් කරන ලද්දේ දෙයත් බිලියුල් හොය බලකොටුවේ ඉඳලා පල්ලෙහා ලොජ් එකට කී පාරක් ඉහළ පහළ ගිහිල්ලා ඇද්ද? ඔව් ඒ කියන්නේ ලොජ් එක තිබුණේ පල්ලෙහා මේ බලකොටුව අදලා තිබුණේ කන්ද උඩ. ඉතින් හුඟක් මම අර කලින් කිව්වා වගේ හුඟක් මේ රූපගත කිරීම කරන්නට අපිට සිද්ධ වුණේ බලකොටුව ඇතුලේ. ඉතින් දැන් රූපගත කිරීම කරගෙන අවස්ථාවල් වලදී බොහෝ විට නොඑක් ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ සමහර විට මේ නළුවෙකුගේ හරි නිලියෙකුගේ කොස්ටියුම් එක දාලා ගිහින් නැත්නම් මේ මොන හරි බඩු බාහිරාදී මොන හරි අඩුපාඩුවක් තියෙනවා. ඒවා ගේන්න ඕනේ. ඉතින් මේ හැම අවස්ථාවකදීම මේවා ගේන්න උඩටයි පල්ලෙහාටයි උඩටයි පල්ලෙහාටයි දවසකට මම හිතන්නේ 10-15 සැරයකට වැඩිය මට දුවන්නයි උඩට යන්නයි පල්ලෙහාට යන්නයි සිද්ධ වෙනවා. ගැටවර චිත්‍රපටය ඇතුළේ ඒ වගේම අත්දැකීම් ගොඩක් ලැබුවා. හැබැයි අත්දැකීම් කියන්න මේ හැම ගීතයක් ඇතුළේම තිබෙන රසය විඳින්න ඕනේ. නාරද විජේසේකර ගායනා කරන ලද මේ ඈත ගව් ගණන් දුරින් කියන ගීතය මහගමසේකරයන්ගේ ඉතාම ප්‍රකට පද සංකල්පනාවක්. අමරදේවන්ගේ අපූර්ව තනු නිර්මාණයක්. උදාහරණ කොට අපි අහලා රස විඳලා ඊට පස්සේ ඔය සාරවිට චිත්‍රපටයේ පැත්තට ඉක්මනින් යන්න වෙනවා. මොකද මේ හැම චිත්‍රපටයක් තුලම සම්මානනීය ඉතිහාසයක් මේ අධ්‍යක්ෂවරයාට තිබෙනවා. ඒ නිසායි අපි තිස්සලියන සූරිය මැතිතුමාට ඉතාම ගරු කරන්නේ. ගැටවර චිත්‍රපටය නරඹනකොට මේ වේදිකාවක් මත මේ පීඨිකාවේ නිවේදකයාට කොලේ හුළඟ යනවා. කොලේ හුළඟ යනවත් එක්කම වේදිකාවේ කඩතිර විවර වෙනවා. එතකොට දේහධාරී තරුණයෝ ටිකක් ඇවිල්ලා ලස්සන රංගනයකේ දෙනවා ගීතයක් එක්ක. ඔබ හිතන්න අමරදේවයන්ගේ සංගීතය මේ තුල ගැබ් වෙලා තියෙන්නේ. අපි කවුරුත් ආදරය කරන අදටත් පාරම්පරිකව ඕනෑම විනෝද අවස්ථාවක ගායනා කරන ගීතයක්. මේක හාරිච්චි බෝරිච්චිද එහෙම නැත්නම් ආරිච්චි බෝරිච්චිද? හාරිච්චි බෝරිච්චි. හාරිච්චි බෝරිච්චි. කම්බිකූරු බෝලමාල. කම්බිකූරු බෝලමාල. උදාහරණ කොට ගායන වෙලාව. ඈත ගව් ගණන් දුරින් ලෝකයේ නොයෙක් රටින් ඈත ගව් ගණන් දුරින් ලෝකයේ නොයෙක් රටින් පාවිලි ආවිලා සිතා දෙව්ලියන් මැදූ විලාසිතා ආරිච්චි බෝරිච්චි කම්බිකූරු බෝලමා ආරිච්චි බෝරිච්චි කම්බිකූරු බෝලමා ඒ අතට මේ අතට අඟර දඟර සරුම් බෝල් ඒ අතට මේ අතට අඟර දඟර සරුම් බෝල් ආරිච්චි බෝරිච්චි කම්බිකූරු බෝලමා සවාලා ඇට දමාලා පාට කරලා මේ බලන්න ආරිච්චි බෝරිච්චි කම්බිකූරු බෝලමා සරසවාලා ඇට දමාලා පාට කරලා මේ බලන්න ඒ අතට මේ අතට අඟර දඟර සරුම් බෝල ආරිච්චි බෝරිච්චි කම්බිකූරු බෝලමා පුංචි ලංකඩිපේ පැටියන් ලවාපි පුංචි ලංකඩිපේ පැටියන් ලවාපි පාවිලේ ආවිලා සිතා දෙව්ලියන් මැවූ විලාසිතා වත්තරින් ඇවිත් මෙහි නැත්ත යම් කෙනෙක්
පත්තරෙන් ඇවිත් නැත යම් කෙනෙක් ගන්න මාගේ රූපේ මං ෆොටෝ ජෙනෙක් නමද වයස එක්ක පින්තූර විස්තරේ නමද වයස එක්ක පින්තූර විස්තරේ පත්තරේට වැටෙනකම් අනේ රැඳින්ද යන්නේ නෑ අනේ ආරිච්චි බෝරිච්චි කඳ කුරු බෝලනා ආරිච්චි බෝරිච්චි කඳ කුරු බෝලනා ඒ අතට මේ අතට අබර සරුම් බෝල ඒ අතට මේ අතට අබර සරුම් බෝල ආරිච්චි බෝරිච්චි කඳ කුරු බෝලනා ආරිච්චි බෝරිච්චි කඳ කුරු බෝලනා මම අතර ගත්තේ ඉස්සර චිත්‍රපටයක් බලන්න යනකොට චිත්‍රපට ශාලාවේ ෆිල්ම් මෝල් එකට ඇතුල් වෙනකොට මොන්න දෙපැත්තේ දර්ශනය කරලා තියෙනවා මේ ෂෝ කාඩ්. ඒවා මේ චිත්‍රපටයේ විවිධ ජවනිකා එකතු වෙලා තියෙන තැන්. මේ මගේ අතේ තියෙන්නේ ගැටවරයෝ චිත්‍රපටයේ එහෙම අවස්ථාවක අපි දැක්ක ආකාරය. ජෝබේ වික්‍රම රංගනදරයා තාම තාත්තික රංගනයක යෙදෙන අවස්ථාව. මේ තවත් එවැනිම අවස්ථාවක්. ඉතින් සිනමාවේ තිබෙන සුවිශේෂතා පිළිබඳ සඳහන් කරනකොට ගාමිණීගේ මේ රංගනයේ විශේෂ අවස්ථාවක්. මේවා දැකලා තමයි සිනමා තිරයට ගිහිල්ලා අපි ඉඳගෙන කොතනද ඉඳගන්නේ එතන ඉඳලා මේ නරඹන්න සූදානමින් බලාගෙන ඉන්නේ. මම හිතනවා මේ හැම දෙයක්ම දැන් ඉතිහාසයට එකතු වෙච්ච කාරණාවන්. මොකද මේ සිනමාව වෙනස් වෙනවනේ. සිනමාව වෙනස් වෙනකොට සෙලුලයිට් පටියටත් වෙච්ච දෙයක් නැතුව යනවා. ඒ අත්දැකීම් සමුදායත් එක්ක දිවෙනකොට මේ කාරණා හරි විශේෂයි. මේ හැම සිනමාවක් එක්ක මෙතෙක් කතා කරපු අපේ කතානායකයා සම්බන්ධ වෙන්නේ තවත් අධ්‍යක්ෂවරයෙක් සමග. එක්කෝ සහාය අධ්‍යක්ෂණය නැත්තම් සමාධ්‍යක්ෂණය. හැබැයි මේ කතාවලට උත්තරයක් ඔහු ලබා දෙනවා. සම්මානනීය සිනමාවක් බිහි කරනවා සරසවි සම්මාන 10ක් ලබා ගන්න. ඒ තමයි සාරවිට චිත්‍රපටය. සාරවිට චිත්‍රපටය බලලා අම්මා ගෙදර ඇවිල්ලා මොකද කිව්වේ? මම හිතන්නේ අම්මා බලපු පළමු චිත්‍රපටය තමයි සාරවිට. චිත්‍රපටි බලන්න යන්නේ නැහැ. ඉතින් මගේ පෙරැත්තකමට තමයි මගේ ඉල්ලීම උඩ තමයි අම්මා සාරවිට බලන්න ගියේ. පුතාගේ චිත්‍රපටියනේ කියන ඒ අදහස උඩ. ඉතින් මේ අම්මා මේ චිත්‍රපටිය නරඹපු හැටි මම ඒ කියන්නේ සිනමා ශාලාවේදීම ගිහලා හමු වුණා. අම්මා ගිහලා හමු වෙලා මම ආවා අම්මගෙන් මොකද හිතන්නේ අම්මා චිත්‍රපටය හරිම ලස්සනයි පුතේ. මට හරිම ආසයි චිත්‍රපටිය මේ ලස්සන කතාවක් ඇතුළත් කරලානේ පුතා චිත්‍රපටිය හදලා තියෙන්නේ මේ කියලා හරියට සන්තෝෂ වුණා ඒ අවස්ථාවේදී අම්මා. ඉතින් මට ඒක මම ජීවිතේ මම ඒ වගේ වචනයක් අහපු අම්මගේ මම හිතන්නේ මගේ වැඩ ගන්න මගේ කරපු චිත්‍රපටි පිළිබඳව කරපු ප්‍රථම අවස්ථාව මම හිතන්නේ අගේමක් කළේ. ඉතින් මට ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේ ලොකු භාග්‍යයක් හැටියට මම ඒ අවස්ථාව සැලකුවා. ඔබ මේ සාරවිට චිත්‍රපටයේ මේ රූපරාම හොයාගෙන යන්නේ දුප්පත් මිනිසුන්ගේ ජීවිතය හොයාගෙනනේ. එතකොට මේ පැල්පත් වාසී මිනිසුන්ගේ ජීවිතය හොයාගෙන යන ඔබ මේවා පිළිබඳ අත්දැකීම් ලබන්න මේවා පිළිබඳ අධ්‍යයනය කරන්න ජීවිතේ සොයාගෙන යෑමක් කරනවා චිත්‍රපටය කරන්න ඉස්සෙල්ලා. ඒක සාමාන්‍යයෙන් සිනමාකරුවෙක් බොහොම කලාතුරකින් කරන වැඩක් ඒ කාලේ. ඔව් සාරවිට චිත්‍රපටයට මම අත ගැහුවේ මොකද ඒ කතාව මගේ ඉතාමත්ම හිත්ගත් කතාවක් වුණු නිසා. මට මං හිතුවා මේ ඒ කතාව KW පෙරේරා මහත්මයා තමයි ලිව්වේ. ඒ ලියලා අවසන් වෙනකොට මට තේරුණා මේ චිත්‍රපටය මට කොච්චර ලං වුණු චිත්‍රපටයක්ද කිව්වොත් මම කල්පනා කරා මට තියෙන්නේ දැන් රූප ටික මගේ හිතේ මැවිලා ඉවරයි.
කතාවේ මුල සිට අග දක්වා ඒ රූප ටික දැන් මගේ සිතේ මැවිලා ඉවරයි. මට තියෙන්නේ දැන් කැමරාවක් අරගෙන ගිහිලා මේක රූපගත කරන එක පමණයි කියන ඒ හැඟීම මා තුළ ඇති වුණා සාරීට චිත්‍රපටය කරන අවස්ථාවේදී. ඒ වගේම මම ඉතාමත්ම කැමති මොකද මේ වගේ තේමාවන් ඒ වගේ තේමාවකට මම ඉතාම කැමති වුණා. මොකද සාමාන්‍ය මිනිසුත් සමග දුගී දුප්පත් ජනයාත් සමග සම්බන්ධ වෙලා මේ චිත්‍රපටය මට කරන්නට ලැබීම ගැන. ඉතින් ඒක ඒ අවස්ථාව ලැබුණ වෙලාවේ මම ලොකු අත්දැකීම් මම සමූහයක්ම කරා. විශේෂයෙන්ම මේ සාරිත චිත්‍රපටය පසුබිම් උනේ මේ සාමාන්‍යයෙන් පැල්පත් භූමියක් මුල් කරගෙන තමයි මේ ඒ පසුබිම් කරගෙන තමයි මේ චිත්‍රපටය මම හිතන්නේ 80%ක් පමණ ඒ චිත්‍රපටයට ඒ රූපගත කිරීම කරන්නට මට සිද්ධ වුණේ. අර කැලණි පාලම යට මේ මුඩුක්කු ජීවිතයේ ඇතුලේ ඔබත් එක පැල්පතක සතියක් දෙකක් ජීවත් වෙනවනේ. ඔව්. ඒකත් ඉතාමත් රසවත් කතාවක් වගේ. මොකද දැන් මම කල්පනා කරුවා මේකේ සාත්‍විකත්වය නැත්නම් මේකේ නියම ස්වරූපය බලා ගන්න නම් මේ මිනිසුන් අතරටම යන්න ඕනේ කියන හැඟීම මා තුළ ඇති වුණා. එහෙම හිතිලා මම කල්පනා කර ඉන්නකොට දවසක් මට ඒ අවස්ථාව උදා වුණා මගේ වාසනාවකට වගේ. මොකද මම දවසක් මේ ඩීන්ස් රෝඩ් එක ඒ ඩීන්ස් රෝඩ් එකේ පොඩි බාර් එකක් තිබුණා. මමයි දයා කරුණරත්නයි. දයා කරුණරත්න තමයි සාරිත චිත්‍රපටයේ ආර්ට් ඩිරෙක්ටර් කලා අධ්‍යක්ෂකනේ කෙරුවේ දයා තමයි ඒ චිත්‍රපටයේ. අපි දෙන්න මේ ඒ ඩීන්ස් රෝඩ් එකේ තිබුණා පොඩි මේ අවන්හලක්. ඒ අවන්හලට ගොඩ වෙලා පොඩ්ඩක් සප්පායම් වෙවි ඉන්න අතර වාරේදී මේ ස්ථානයට ආවා ඒ කාලේ හිටපු බොහොම මේ ප්‍රසිද්ධ මිනිස්සෙක්. ඒ මිනිහාගේ නම කියපුවම කවුරුත් දන්නවා. කවුද මේ පුද්ගලයා? ඒ කාලේ හිටපු ඉතාමත් සන්ඩියෙක්. ඒ වගේම මිනිසුන් අතරේ හිටපු මිනිස්සෙක් චොප්පේ. චොප්පේ කියන්නේ ඒ කාලේ හිටපු ඒ කවුරුත් දන්න ඉතාමත් සන්ඩි මිනිස්සෙක්. මේ චොප්පේ ඇවිල්ලා මේ අපිත් එක්ක කතාවට වැටුණා. පස්සේ අපි ගෝ අපි මේ දැන් චිත්‍රපටයක් කරන්නටයි දැන් සූදානම් වෙන්නේ. ඒක මේ පැල්පත් භූමියක් පසුබිම් කරගෙන තමයි අපි මේ චිත්‍රපටය කරන්න කියලා. පස්සේ මං කිව්වා අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපිට ඒ වගේ තරක් බලා ගන්න තරක් නෑ විදියක් නෑ. ඉතින් කොහොමද මේක කරන්නේ ඔබතුමාට පුළුවන්ද මේ කියලා අපි චොප්පේ මහත්තයාගෙන් අහුවා අපිට උදව් කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා. අයියෝ ඔක වැඩක්ද මට පුළුවන් ඔබතුමාලට උදව් කරන්න එන්නකෝ අපේ කැලණි පාර්ලිමේන්තුවේ තියෙන ඕනේ තරම් පැල්පත් තියෙනවා ගිහිල්ලා බලලා තමුන්ට පුළුවන් ඕනේ විදිහකට ඕනේ කාලයක් එතන ගත කරලා මේ ඒ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා කියලා. ඔන්න ඔහොමයි සාරවිට චිත්‍රපටයේට මේ මූලික තේමා ගොඩ නැගුණේ. සාරවිට චිත්‍රපටයේත් හරි ලස්සන ගීත කිහිපයක් තියෙනවා රස විඳින්න. ඒවට අපි අවස්ථාව උපයෝගී කරගමු. හැබැයි ඊට කලින් මේ අපේ කලාශූරී ලතා වල්පොල මැතිණිය හොඳම ගායිකාව විදියට සරසවි සම්මානය හිමි කරගත්ත ඉතාම අපූර්ව ගීතයක් තියෙනවා. ඒ ගීතය තමයි හීන හතක් මැද විමනක් තැනුණයි. අවස්ථා දෙකකදී මේ චිත්‍රපටයේ ඔබ මේ ගීතය භාවිත කරනවා. මම කැමති උදාහරණ කොට කැයින අවස්ථාවකට යන්න ඒ එදා ලතා වල්පොල සූරීන් ගායනා කරපු ගීතය අද ඔබට යම් ආකාරයක දැනවීමක් කරන්න. me unai
තිස්ස ලියන සූරිය මහා සිනමාවේදියා සමග අපි රැඳී සිටින වෙලාව. අපි මීට පෙර කතා කරමින් සිටියේ සාරවිට චිත්‍රපටය පිළිබඳව. දැන් සාරවිට චිත්‍රපටය ගත්තාම ලංකාවේ මේ සිනමා සම්මාන ඉතිහාසයේ සම්මානනීය චිත්‍රපටයක්. එහෙම වෙන්නේ සරසවි සම්මාන 10ක් හිමි කර ගැනීම. අපි ඒව ගැන පසුව කතා කරමු. මේ උත්තම චරිතය මා සමග රැඳී සිටින වෙලාවේ මගේ හිත ඇතුලේ මේ ලියන සූරිය මහත්තයා එන පුදුමාකාර ගැටලුවක් මතුවලා තිබුණා. මෙච්චර සිනමාවක සම්මානනීය සිනමාවක ඉඳලා සිටිය ඔබ මේක අතෑරලා දාලා රජයේ චිත්‍රපට අංශය සමග එකතු වෙලා වාර්තා චිත්‍රපට කරන්න පමණක් ලඟු වෙනවා. ඇයි එහෙම වුනේ? ඒකටත් හේතුවක් තිබුණා. හේතුව තමයි දැන් ඔය 60 දශකයේ මැද හරියක් විතර වෙනකොට 66 වගේ කාලෙදී 67 වකවානුවේදී සාමාන්‍යයෙන් සිනමා ක්ෂේත්‍රයේ යම්කිසි කතාවක් ඇති වුණා, ප්‍රචාරයක් ගියා. මේ බොහොම ඉක්මනට සිනමා කර්මාන්තය මේ සංස්ථාවකට යටත් වෙනවා කියන එක. සංස්ථාවකට මේ ගන්ධ තමයි දැන් යන්නේ සිනමාව කියන එක. එතනදී චිත්‍රපටි හැදීම හුඟක් වෙලාට නැවතුණා. නැවතුණා කියන්නේ නිෂ්පාදකවරු, සිනමා නිෂ්පාදකවරු යම්කිසි බියකටපත් වුණා. සංස්ථාවට ගියොතින් අපිට වැඩ කරන්න අපහසු වෙයි. නොඑක් ප්‍රශ්න ගෙනේ, නොඑක් නීති රීති පනවන්න ගනි කියලා මේ විශේෂයෙන්ම ඔක ඒකාධිකාරයෙන් ගෙනාපු අදහසක්. එහෙම වෙයි කියන එක. ඉතින් ඒ බයට හුඟක් අය නිෂ්පාදකවරු, අපේ සිංහල චිත්‍රපටි කරපු නිෂ්පාදකවරු චිත්‍රපට කිරීම හුඟක් අය ඒක චිත්‍රපටි නොකර නැවතුණා. ඉතින් ඒ ප්‍රශ්නේ උඩ මම කල්පනා කරුවා තවත් දිගට මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීම තේරුමක් නැහැ කියලා හිතලා තමයි මම රජයේ චිත්‍රපටි අංශයට මේ බැඳෙන්නට මම අදහස් කරේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන්න. එතනදිත් ඔබ බොහොම රසවත් නිර්මාණ රැසක් එකතු කරනවා. ඔබේ මුල්ම වාර්තා චිත්‍රපටිය දීප්ති එය යාපනයේ ආශ්‍රිතව කෙරුණු රූගත කිරීම. රූගත කිරීම කළේ. මේ ඔබ දකින්නේ එහි එක් ඡායාරූපයක්. මේ තුල මෙවැනි වාර්තා චිත්‍රපට ගණනාවක් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඔබ එකතු කළා. ඔව් මම බර ගානක් කියන්නේ මම හුඟක් වැඩි හරියක්ම මම කරපු චිත්‍රපටි කෘෂි කර්මයට සම්බන්ධයි. ඒ වගේම සංවර්ධනය පිළිබඳව ඉතින් මොකද රජයේ චිත්‍රපටි අංශයේ ඒ දවස්වල තිබුණේ රජයේ චිත්‍රපටි කිරීම සඳහා පමණයි. දැන් ඔබ කියවනේ මේ රජයේ චිත්‍රපට සංස්ථාවක් බිහි වෙනවා, මේ නිසා මේ සිනමාව යම් තැනක ඒගොල්ලන්ගේ ඒකාධිකාරයට ලක් වෙන්න ඉඩ තියෙනවා, ඒ නිසා මේ මග ඇරුණා කියලා. හැබැයි ඔබ ඒ චිත්‍රපටි සංස්ථාවේ උපදේශකෙක් විදිහටපත් වෙනවා. ඔව් මම රජයේ චිත්‍රපටි අංශයේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන අතරවාරයේදී මාව පත් කරා රාජ්‍ය චිත්‍රපටි සංස්ථාවේ උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන්න. එතනදී ඔබේ අරමුණක් තිබුණාද? ඇත්ත වශයෙන්ම අරමුණක් තිබුණේ නැහැ. ඒ වෙලේ රජයෙන් කරපු ඉල්ලීම උඩ තමයි, සංස්ථාවෙන් කරපු ඉල්ලීමක් උඩ තමයි මම සංස්ථාවේ උපදේශකවරයෙක් හැටියට කටයුතු කරන්නට යොමු වුණේ. ඔව් ඒ සේවාව එහිදී ඔබෙන් වෙච්ච සේවාව සේවාව විශේෂයෙන්ම රජයේ චිත්‍රපටි අංශයේ එවකට තිබුණු ප්‍රශ්න තමයි හුඟක් වෙලාවට මේ ඒ චිත්‍රපටි නිෂ්පාදනයේදී සුදුසු කතා ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ තේමාවන් උඩ කතා ලිවීමටත් ඒ වගේම පුළුවන් තරම් හොඳ අධ්‍යක්ෂකවරුන්ගේ අඩුවක් තිබුණා. ඒ අධ්‍යක්ෂකවරුන් ගැන හොයලා බලලා ඒ අයට ඒ චිත්‍රපටි කිරීම පවරන එක තමයි මගේ අතින් කෙරුණේ හුඟක් වෙලාවට ඒ අවස්ථාවේ.
අපි යමු තව බොහොම රසවත් ගීතයක් විඳින්න. මේ රූපරාමුව එකට බලපාන කතාවක්. ජෝ අබේවික්‍රම නැත්නම් සාරයියා මේ චිත්‍රපටයේ සාරවිට චිත්‍රපටයේ දරුවෙක් හදා වඩා ගන්නවා. ඒ හදා වඩා ගන්න දරුවා මාක්ස් කියන චරිතය අරන් ගිහිල්ලා ළමා නිවාසයකට බාර දෙනවා. මේක සාරයියට ඌලන්නේ නැති කතාන්දරයක් වෙනවා. දැන් මේ ගීතය ළමා නිවාසෙත් එක්ක ගොඩනගෙන ගීතයක් තමයි. හැබැයි මේ ගීතයට පස්සේ කාලෙක යම් යම් උපද්‍රව වුණා කියලා මට නම් හිතෙන්නේ. මහගම සේකරයන් රචනා කළ මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැනන රටයි කියන ගීතය ගැන. මේ ගීතය අපි ඇතුළත් කෙරුවේ ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවට සාරවිට චිත්‍රපටයේ කතාවට උචිතයි කියලා අපිට හිතුන නිසා තමයි මේ ගීතය අපි ඇතුළත් කරේ ඒ වෙලාවේ. විශේෂයෙන්ම මේ සාරවිට චිත්‍රපටයේ කතාව ලියන අවස්ථාවේදී KW පෙරේරා මහත්මයායි මායි එකට වාඩි වෙලා තමයි මේ කතාව හුඟක් වෙලාවට ලිව්වේ. ඉතින් ලියන අවස්ථාවේදී ඉතින් බොහෝ වෙලාවට ඒ අවධියේදී ඒ යුගයේදී චිත්‍රපටයකට ගීතයක් එකක් දෙකක් ඇතුළත් කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඉතින් එම නිසා කතාව ලියාගෙන යන අවස්ථාවේදී අපිට දැනුණා දැන් මේ අවස්ථාව වෙනකොට මේ සාරයියගේ මේ හදා වඩා ගන්න දරුවව දැන් ඇවිල්ලා එයා මේ කියන්නේ ඒ දරුවව දැන් එයා හැදෙන්නේ වැඩෙන්නේ අනාථ මඩමක. ඉතින් අපි කතා වුණා මේ ස්ථානයට ඉතාමත්ම හොඳයි නේද මේ අවස්ථාවේදී ගීතයක් ඇතුළත් කිරීම මේ කුඩා දරුවන් ලවා ඒ ගීතය අපිට කියවන්න පුළුවන්. එතන පාලිකාවක් ඉන්නවා. පාලිකාවත් මේ කුඩා දරුවන් යොදලා අපිට මේ ගීතයක් ඇතුළත් කරන්න පුළුවන් කියන අදහස අපිට ඇති වුණා. ඒ අනුව තමයි අපි කල්පනා කරේ ඒ ගීතය කොයි විදිහේ ගීතයක්ද? අපි කල්පනා කරා අඩු ගානේ මේ කුඩා දරුවන්ට මේ ජාතික අභිමානය හැඟෙන විදිහේ නැත්නම් රට ගැන කැක්කුමක් නැත්නම් ආදරයක් දනවන විදිහේ ගීතයක් මෙතනට අපි ඇතුළත් කරමු කියන අදහස ඇතුළේ තමයි අපි මහගම සේකරයන් හමු වෙලා ඒ අදහස ඔහුට දීලා ඔහු ලවා මේ ගීත මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි කියන මේ ගීතය ලියා ගන්නට පුළුවන්කම ලැබුණා. අපි ගීතය රස විඳින්න මේ අවස්ථාවක් කරගනිමු. සිංහල අපගේ රටයි
මම මේ පුංචි බබා රූපරාමුත් එක්ක හිත ගලපමින් ඉන්නේ. මේකට හේතුව තමයි මේ මාලිනී ෆොන්සේකා අග්‍රගණ්‍ය සිනමාවේදිනියගේ ප්‍රථම තිර දැක්ම සිනමාවට ප්‍රවිෂ්ඨ වීම. මේ චරිතය හොයාගන්නේ කොහොමද? ඒ චරිතය අපි මේ විදිහටයි හොයාගත්තේ. අපි මේ චරිතයේ මේ ප්‍රධාන චරිතය පුංචි බබා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා අපි පුළුවන් තරම් උත්සාහ ගත්ත අලුත් නිලියක් අලුත් කෙනෙක්ව ඉදිරිපත් කරන්න. ඒ බලාපොරොත්තු උඩ අපි පරීක්ෂණ කීපයක් පැවැත්තුවා. ඒ වගේම පුවත්පත් මාර්ගයෙන් එහෙම අපි දැන්වීම් පළ කරා. කමිටි කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්නේ කියලා මෙහෙම චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා ඒ චරිතය රඟපාන්නට කැමති නම්. නමුත් අපිට ඒකට ලැබුණු ප්‍රතිචාරය බොහොම මදි. ඒ නිසා අපි කල්පනා කරුවා දවසක්දා මේ පුළුවන් තරම් ගිහිලා මේ වේදිකා නාට්‍ය වල ඉන්න පිරිස එයා ඉතාමත්ම දක්ෂ නිසා අපි ගිහිලා වේදිකා නාට්‍ය කීපයක් නරඹමු කියන ඒ මතයට අපි එළඹියා. එහෙම අපි අදහස් කරලා දවසක්ද අපි ගියා මේ වේදිකා නාට්‍යයක් බලන්න. මට මතක හිටියට අකල් වැස්ස කියන ඒ වේදිකා නාට්‍ය මොකද අපිට දැනගන්න ලැබුණා ඒ වේදිකා නාට්‍යයේ ඉන්න ප්‍රධාන නිලි චරිතය කරන ඒ නිලිය ඉතාමත්ම දක්ෂ බව අපිට දැනගන්නට ලැබුණා. ඒ අනුව මමයි ජෝ අබේවික්‍රමයන් ඒ වගේම නිෂ්පාදකවරයා සුගතදාස මාරසිංහ වගේ අපි කීප දෙනෙක් ගියා මේ නාට්‍ය බලන්න. ලුම්බිනි රඟහලේ මට මතක හිටියේ ඒක රඟ දැක්වේ. ඒ නාට්‍ය ගිහිලා බලන අවස්ථාවේදී අපිට තේරුම් ගියා මේ ප්‍රධාන නිලි චරිතය ඒ රඟපාන ඒ නිලියේ ඉතාමත්ම දක්ෂ කෙනෙක් හැටියට අපිට තේරුම් ගියා ඒ අවස්ථාවේදී. එයා ඉතා හොඳට ඒ චරිතය ඒ අවස්ථාවේදී නිරූපණය කළා. පස්සේ අපි නාට්‍ය ඉවරනාට පස්සේ මේ නිලියට මාලිනී ෆොන්සේකා මේ නිලියට කතා කරලා ඇහුවා මේ ඔබ කැමතිද චිත්‍රපටයක රඟපාන්න කියලා. ඒක වටටම කිව්ව කැමතියි කියලා. පස්සේ ඒත් මම කල්පනා කරා ඇයගේ දක්ෂකම් හොඳයි වේදිකාවේ තියෙන ඒක සක්සු දක්ෂේ පැහැදිලිව පෙනුණා. නමුත් චිත්‍රපටයක් කරනකොට ඒක වෙනස්ම මාධ්‍යයක්. ඒ මාධ්‍ය වෙනස් මාධ්‍යයක් නිසා මම යෝජනා කළා ජෝටත් සුගතදාස මාරසිංහ මහත්මයාට මම යෝජනා කරා මට මේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් කැමරා ටෙස්ට් එකක් කිරුවොත් වඩා හොඳයි කියන යෝජනාව කළා. ඒගොල්ලෝ ඒකට කැමති වුණා. පස්සේ අපි මාලිනීව අපි ගෙන්වා විජය ස්ටුඩියෝ හැදලා විජය ස්ටුඩියෝ එකට ගෙන්නලා කැමරා පරීක්ෂණයක් කළා. ඒ අවස්ථාවේදී චිත්‍රපටයේ කොටසක් දුන්න අයට රඟපාන්න ඉතින් ඒ දෙබස් උච්චාරණය කියවන ගමන් ඒ රඟපෑමත් කළා. ඉතින් එතනදී මට පෙවුණා ඒ කරපු ඒ රඟපෑමෙන් ඇත්ත බොහොම පහසුවෙන් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නට පුළුවන් ශක්තියක් තියෙනවා කියන එක මට හැඟී ගියා. ඔබ මේ අධ්‍යක්ෂණය කරන ලද මේ උතාන්ත චිත්‍රපට පිළිබඳ සඳහන් කරද්දී අවසන් අධ්‍යක්ෂණය හැටියට තමයි අපිට නාරිලතා චිත්‍රපටයේ හමු වෙන්නේ. එතනින් තමයි ඔබ මේ උතාන්ත සිනමා කලාවට තිත තියන්නේ. ඔව්. ටෝනි රණසිංහයන්, සන්ධ්‍යා කුමාරි, අනුලා කරුණාතිලක, ජෝ අබේවික්‍රමයන්ගේ මේ රංගනයන් පිළිබඳ මතක සටහන් ඔබ කෙටියෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද? ඔව්. නාරිලතා චිත්‍රපටයේ මම බාර ගන්න අවස්ථාවේදී මම ලොකු අර්බුදයේ ප්‍රශ්නයකට කොටිම කියනවා නම් ප්‍රශ්නයකට මුහුණ පෑවා. මොකද ඒ වෙනකොටත් ඒ නිෂ්පාදකවරයා එල්ලේ දාවිසිඤ්ඤෝ මුදලාලි මහත්මයා නළු නිලියන් කීප දෙනෙක් සහ කාර්මික ශිල්පීන් කීප දෙනෙක් සමග ගිවිසුම් අත්සන් කරලා තිබුණේ. ඒ අය අතර හිටියා සන්ධ්‍යා කුමාරි,
අනුලා කරුණාතිලකයන්, ඒ වගේම HD කුලතුංග, ඒ වගේම කාර්මිකාංශයෙන් සංස්කාරක හැටියට කටයුතු කරේ කමූර්, කැමරා ශිල්පී WAB කියලා මේ සියලු දෙනාම ඔහු එවලේ ගිවිසුම් ගත කරලා තිබුණේ. ගිවිසුමකට ඇතුළත් කරගෙන තිබුණේ. ඉතින් මට සිද්ධ වුණා කතාව අන්තිමට ලිව්වේ ධර්මසිරි ගමගේ මහත්මයා. මට ධර්මසිරි ගමගේටයි මටයි සිද්ධ වුණා ඒ නළු නිලියන් ගැන හිතලා ඔවුන්ට සුදුසු විදිහේ කතාවක් ලියන්නට සිද්ධ වුණා. මොකද ඒ අය අතාරින්න බැරි නිසා ඒ නළු නිලියන් ගැන හිතාගෙන තමයි අපි දෙන්න ඒ කතාව ලිව්වේ. හැබැයි ඒටත් සරසවි සම්මාන 5ක් හතරක්ද වුණා. ඉතින් මේ ඉතිහාසය ඇතුලේ මේ ඔහුගේ දස්කම් මේ හැම චිත්‍රපටයක් ඇතුලේම එනවා සමහර තැන්වල ගාමිණී ෆොන්සේකා දිගින් දිගටම ජෝබේ වික්‍රම රැඳී සිටිනවා. යෝගේ මේ රංගනයන් ඉතාම ඉහළින් අපිට දැනෙන්නේ සාරයියගේ චරිතය ඇතුළේ. ඉතින් අර සිරිසාර බුලත් පිට කාලා බලන් කියන ගීතය සේකරයන් ලිව්ව. ඒ වගේම අමරදේවයන් සංගීතවත් කළ, මිල්ටන් පෙරේරා ගායනා කළ සම්මානනීය ගීතයක්. මම හිතනවා මේ වගේ තැනක ඒ අපේ රසය වැඩි කරන්න ඉතාම හොඳ අවස්ථාවක් වේවි. Kala balan Sirisara bulan Vita kala balan Hunda nangi varin Podi malli varin Kata suwada karai Tak maluvono kai Sirisara bulan Vita kala balan पल्ली पूल हंदी बसना तुम बोले पूल मेहनत पंचल पल्ली पूल हंदी बसना तुम बोले पूल मेहनत कागी धुनी तो समोल दागिन काला बाला Mungu karabuneti sadika wasawasi Kardu mungu karabuneti sadika wasawasi Grupiyali kottamalli chunna puganagavali Grupiyali kottamalli chunna puganagavali Mevani si padamantagi katatarada Sirisara bulan vita kala balan Sirisara bulan vita kala balan Sirisara bulan vita kala balan Hunda nangi varin podi malli varin Kata sada karai tak maluvono kai Sirisara bulan vita kala balan Dekam taharu ennatu nekine dekam meti karagannatu Nekine dekam taharu ennatu nekine dekam meti karagannatu Sabidra bibitira gamanata bimanata
කාලා බලන්න අරුදුමුංගු කරාබුනට සාධිකා වසවාසි අරුදුමුංගු කරාබුනට සාධිකා වසවාසි ගුරු පියලි කොත්තමල් චුන්න පූගනාගවල් ගුරු පියලි කොත්තමල් චුන්න පූගනාගවල් මේවා නිසි පදමටකින් පට කරාට සිරිසාර බුලත් විට කාලා බලන්න සිරිසාර බුලත් විට කාලා බලන්න සිරිසාර බුලත් විට කාලා බලන්න හොඳ මගේ වරෙන් පොඩි මල්ලි වරෙන් සුවඳ කරයි පපලුවෝ ලොකයි සිරිසාර බුලත් විට කාලා බලන්න ඇත්තටම ජීවිතයක වටිනාකම් දැනෙන්නේ ඒවා මෙනෙහි කරන තරමට. සියපත් පොකුරේ අපි කළේ තිස්ස ලියනසූරිය කියන මේ මහා සිනමාවේදියාගේ ජීවිතේ වඩාත් රසතැන් උද්දීපනය කරමින් මෙනෙහි කිරීම. ඒ පිළිබඳ සටහනක් එකතු වෙලා තිබෙන තැනක් තමයි මේ සොඳුරු සිනමා අධියුරු තිස්ස ලියනසූරිය කියන කෘතිය දිලීප පෙරේරා සංස්කරණය කරන ලද. ඉතින් මේ තුල බොහෝ රූපරාම සහ චරිත පිළිබඳ සටහන් වෙනවා. එහි අවසාන පිටුවලට එන්න අපේ කතාවේ අවසාන පිටුව වගේ අපිට ගොඩ වෙන්න තියෙන තැනක් තමයි මේ. ඔබේ නිවස, ඔබේ ප්‍රිය බිරිඳ, ඔබේ දරුවන්. මම කැමති මේ පිළිබඳ සටහනක් එකතු වෙනවා නම්. මම විවාහපත් වුණේ 1968 වර්ෂයේදී මාර්තු 6 දිනේ. මම සම්බන්ධ වුණේ එවකට මේ කොටහේන ප්‍රදේශයේ ග්‍රාමයේ හිටපු ඉතාමත්ම ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකයෙකුගේ දූනියන් සමග ඇය පවුලේ 4 වෙනියා නමින් ශීලා නමින් තමයි හැඳුන්වනු ලැබුවේ. ඔබේ දරුණුවරුන් පිළිබඳ සඳහනක් එකතු කළොත් අපිට දැන් ඉන්නවා දරුවෝ දෙන්නේ. මගේ වැඩිමලා ඇවිල්ලා පුතා දැන් නාවික නවියෙක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම දුව තමයි දෙවෙනියා. දුව දැන් පෙර පාසලක ප්‍රධානිය හැටියට කටයුතු කරනවා. ඉතින් දෙන්නම ඉතාමත්ම හොඳින් සුවසේ වාසය කරනවා මේ අවස්ථාවේදී. ඒක මට හරි අපිට ලොකු සතුටක්. ඉතින් ජීවිතයේ ඒ විදිහට අපේ ගලාගෙන යනවා. මම හිතන්නේ අපිට ඉතින් ඉදිරි අනාගතයේදී සුවදායක අනාගතයක් අපිට උදා වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා. ජීවිතයේ 85 වෙනි විය පහු කරලා මාස කිහිපයක් ගත වෙනකොට අපිත් එක්ක මේ කතාවට එකතු වෙලා ජීවිතය ස්මරණය කරන වටිනාම චරිතය තිස්ස ලියනසූරිය මැතිතුමා. මේ කාලය ගෙවිච්ච විදිය පිළිබඳ මේ මෙනෙහි කිරීම ගැන මම හිතනවා ඔබේ ජීවිතය ඇතුලේ අලුත් ආලෝකයක් උපදින කාරණාවක් වෙනවා කියලා. මම කැමති සටහන වැඩසටහනට එකතු කරනවා. මගේ ජීවිතය පිළිබඳ සටහනක් බලාපොරොත්තු වෙන්නේ. 85කට පස්සේ මේක බලුවෙන් පස්සේ ඔබට හිතෙනදී. ඔව්. මේ වැඩසටහන. ඇත්ත වශයෙන්ම මම එකාතියෙන් මම සතුටු වෙනවා. මොකද මම සමහර විට 100% මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා මම කියන්නේ නැහැ. නමුත් බලාපොරොත්තු වුණු විදිහට මම අර කලින් කිව්වා වගේ කලාකරුවෙක් වශයෙන් මට කලා ක්ෂේත්‍රයට සිනමාවට විශේෂයෙන්ම
යම් කිසි දායකත්වයක් ලබා දීමට හැකියවීම ගැන ඇත්ත වශයෙන්ම මම ඒ ගැන සතුටු වෙනවාද. මීට යමක් කරන්නට පුළුවන්කම ලැබුණා. නමුත් අපි දන්නවා අපේ රටේ අපේ ලංකාවේ තියෙන යම් දේවල් පහසුකම් ඉතාමත්ම සීමා සහිතයි. ඉතින් ඒ සීමා සහිත පහසුකම් ඇතුළත මේ වගේ විස්තර කාලයක් මේ දුර ගමනක් ඒමට මට හැකියවීම ගැන ඇත්ත වශයෙන්ම මම සතුටටපත් වෙනවා. ඒ නිසාමයි ඔබේ ජීවිතයේ නමින් රණතිසර සම්මානය පුදලන්නේ මෙතෙක් සිනමාවට කරන ලද උත්තරීතර මෙහෙවර වෙනුවෙන්. ඒ ගෞරවය අපි පෙරලා මෙවන් වැඩසටහනක ඔබට යලි යලිත් පුද කරමින් ඔබට චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අපි මේ ඔබේ චිත්‍රපටයේම තියෙන ගීතයකින් ආශිර්වාද එකතු කරමු. ලක්ෂ ගණන් වස්තු ලැබේවා කියලා. නේද? හොඳයි. හොඳයි. ඔබට ජය වේවා. ලාංකේය සිනමා භාවිතාවේ ජන ඇසුරත් සමග මෙතෙක් වෙලා අප ගත කළේ. එය මතු පරම්පරාවකට ඉතාම වටින වුණු අත්පොතක් වුණු නොඅනුමානයි. ඒලත් දිරිය, ඒලත් කැපකිරීම ජීවිතයක් තුළ ගොඩනගපු අරමුණු අනාගත පරම්පරාවකට පාරවල් සකසලා දෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසායි අපි ඔබට මේ ගෞරවය මෙලෙස පුද කළේ. වස්තු ලැබී ඉස්සර පින පෑදිලා ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා රත්තරනේ සෑදිලා ඉක්මල මල් පීදිලා රත්තරනේ සෑදිලා ඉක්මල මල් පීදිලා සාරයි සාරයියා සාරයි සාරයියා සාරයි සාරයියා සාරයි සාරයියා සුබ ආරංචිය මමයි දෙවි ගෙනාවේ උදටම පරණ වෙලා මායන දේවාහනේ කාලේ හොඳ උනදා නරක දසා පාවෙලා රෝදේ කරගෙනවා හිත හොඳ තැන් බලබලා අනේ අනිච්චන් ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පැහැදිලා ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පැහැදිලා රත්තරනේ සෑදිලා ඉක්මල මල් පීදිලා රත්තරනේ සෑදිලා ඉක්මල මල් පීදිලා සාරයි සාරයියා සාරයි සාරයියා සාරයි සාරයියා සාරයි සාරයියා හිටියා මගුල් ගෙදර වට වෙලා දැසයි කනයි කරයි රන් රිදියෙන් උප වෙලා මූනේ සිනාසු පෙම් කිරි පැණි උතුරලා ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා රත්තරනේ සෑදිලා ඉක්මල මල් පීදිලා සෑදිලා පිප්පල මල් පීදිලා සාරයි සාරයියා සාරයි සාරයියා සාරයි සාරයියා සාරයි සාරයියා කන්නය සේරම මට පොලිය සමග ලැබෙනවා මත්තට ලෙඩට දුකට පිහිටත් දැන් තියෙනවා තුරුවි අගහිඟ කන් පිරුණා ගුණ ආකරේ බෙදිලා ඒකාටත් එකසේ ආදරේ අනේ අනිච්චන් ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පැහැදිලා ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පැහැදිලා රත්තරනේ සෑදිලා ඉක්මල මල් පීදිලා රත්තරනේ සෑදිලා ඉක්මල මල් පීදිලා සාරයි සාරයියා සාරයි සාරයියා සාරයි සාරයියා
Sarai Saraya, Sarai Saraya, Sarai Saraya, Sarai Saraya.